වැඩම වදාළ පූජනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා සාදු නාදයක් පවත්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. කෑගල්ල මහරුවල් කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කරන ලබන මෙම ධර්මදේශනා මාලාවේ ධර්මදේශනා පිළිපද සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ විසින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය මේ රැස් සිටින ජනයාගේ හිතසුව පිණිස දේශනා කිරීම සඳහා ධර්මදේශනයට ආරාධනා කිරීමට මා ගෞරවයෙන් ආරාධනය කරනවා. කෑගල්ල මහරුවලේ අධ්‍යක්ෂතුමනි ඔබතුමන්ට දහත් වත්ය පූජා කරමින් ධර්මදේශනාව සඳහා ඇරයුම් කරන ලෙස සාදුකාරයෙන් දෙන්න. උතුම් වූ පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरन गमनं संपूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेश मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुस्सावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादयामि तिसरनेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो
අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩම ආදාලේ අති ගෞරවනීය වන්දනීය ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ඒ වගේම ඒ වැඩම අවදාළ ගෞරවනීය මෑණිවරුන්ගෙන් අවසර පින්වත්නි මීට මාස දෙකකට විතර පෙර ආතුව කුරුණෑගල ඒ සුනේ දොස්තර මහත්මයාගේ නිවසේ පැවති ධර්මදේශනාමය පින්කමකදී ඒ වෛද්‍ය ජයන්තා මහත්මිය අපිට මතක් කළා ආරාධනයක් සිදු කළා මේ කෑගල්ල රෝහලේ මේ ආකාරයෙන් පින්කමක් සිදු කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි කෑගල්ල රෝහලේ ගරු අධ්‍යක්ෂකතුමන් ඒ ලලිත් දොස්තර මහත්මයා ඇතුළු ඒ කල්යාණ මිත්‍රභාවයේ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් මෙවැනි පින්කමක් මේ ආකාරයෙන් ලස්සනට සංවිධානය වුණේ. වටපිට බලද්දී අපිට පේනවා පින්වත්නි බොහොම විචිත්‍ර ආකාරයෙන් ලස්සන ආකාරයෙන් මේ පින්කම් සංවිධානය කරලා තියෙනවා. ඒ විචිත්‍රභාවය දකිනකොට මේ පින්කම් සංවිධානය කළා වූ පින්වතුන්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා ඒ අයගේ සිත් සතන් කොයිසානම් විචිත්‍රද කියන කාරණය අපිට මේ අවස්ථාවේදී පේනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනකොට දඹදිව තිබුණ පින්වතුනි බොහොම විචිත්‍ර වූ චිත්‍රයක්. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය දැකලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. මොකද ඒ සිත්තරාගේ සකස් වුණා වූ සිතුවිලි තුල නෙවෙයි ඒ ලස්සන චිත්‍රය නිර්මාණය වුණේ. ඒ නිසා මෙවැනි විචිත්‍ර වූ පින්කම් දකිනකොට මේ පින්කම් සංවිධානය කරපු ඒ පින්වතුන්ලාගේ සිත් සතන් පෙරුවන් කෙරෙහි කොයිසානම් විචිත්‍රද කියන කාරණය අපිට මතක් වෙනවා. ඒ වගේමයි පින්වතුනි මේ මොහොතේ පින්වතුන්ලා මේ මලින් සුවඳ දුමින් ආලෝකයෙන් මේ හේවිසි වයමින් පාවඩ එළමින් මේසා ගෞරවයෙන් යුතුව මේ මහා සංඝ රත්නය මේ අවස්ථාවේදී පිළිගත්තත් ඔබලා මේ පූජා කළා වූ එක මලක්වත් ඔබලා දැක්වා වූ කිසිම ගෞරවයක්වත් ඉන් එක දශමයක්වත් පින්වතුනි භික්ෂුවක් හැටියට මම මගේ කියලා හිතන්නේ නැහැ. ඒක මලක්වත් ඒක මලක ගෞරවයක්වත් භික්ෂුවක් හැටියට මට කළායි කියන කාරණේ මම එක දශමයක්වත් හිතන්නේ නැහැ. මොකද ඔබලා අපේ යම් ගුණයක් දැක්කනම් මහා සංඝ රත්නයේ හැටියට ඒ ගුණය අපි තුල ඇති කරගන්න පින්වතුනි අපිට පාර කිව්වේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. ඔබලා අපෙන් සීලය සම්බන්ධ වේවා සමාධිය ප්‍රඥාව සම්බන්ධයෙන් වේවා මේ මහා සංඝ රත්නය ඒ ගුණයන් දැකලා ඔබලා එක මලක් පූජා කළා නම් ඒ පූජා කළා වූ මලේ අයිතිය තියෙන පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේටමයි.
එනිසා මේ මොහොතේ ඔබලා මේ ආකාරයෙන් මේ පූජා කරගත්තා වූ මේ සුවඳ මල් සුවඳ දුම් මේ පහන් ආලෝකයන් මේ හේවිසියේ වගේම පාවඩ පූජාවන් ලෝතුරා මාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ශ්‍රී නාමය උදෙසා ඒ සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාකච්ඡා. ඒ වගේම ධර්ම රත්නයේ උතුම් වූ ගුණයන් උදෙසා ඒ ආර්ය මහා සංඝ රත්නයේ උතුම් වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාව පූජා කරමි පූජා වේවා කියලා සාකච්ඡා. පින්තුනි ධර්ම දායාද සූත්‍රයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයින්ට මහණෙනි ධර්මයට දායාද වෙන්න සද්ධර්මයට දායාද වෙන්න සද්ධර්මයට දායාද වෙන්න කියලා කියන්නේ සීලයට දායාද වෙන්න සමාධියට දායාද වෙන්න ප්‍රඥාවටම දායාද වෙන්න ඔබලා සද්ධර්මයට දායාද නොවි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් මිනිසුන් ඔබලාට චෝදනා කරાવી මිනිසුන් ඔබලාට ගරහාවි මිනිසුන් ගිහි දායක පින්වතුන්ලා ඔබට නොසලකා හරිවි ඒ සාමාන්‍යනි සද්ධර්මයට දායාද වෙන්න එහෙම කාරුණිකව අපෙන් ඉල්ලීමක් කරලා දයාබර අම්මා කෙනෙක් පුතෙක්ගෙන් ඉල්ලනවා වගේ ලෞතර බුදුරජාණන් වහන්සේ නැවත ඉල්ලීමක් කරනවා මහණෙනි ඔබ සද්ධර්මයට දායාද නොවි ඔබලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන මටත් ලෝකයා චෝදනා කරાવી මටත් ලෝකයා ගරහාවි මටත් ලෝකයා නොසලකා හරිවි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි මහා සංඝ රත්නයේ හැටියට ඔබලා මේ ආකාරයෙන් මලින් සුවඳින් ඒ නික්ලේශී හදවත් වලින් පූජාවන් පවත්වනකොට අපි තුල ලොකු නික්ලේශී සතුටක් ඇති වෙනවා. අනේ අපි ලෞතර බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයෙන් සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණායි කියන කාරණය. අනේ සතුට නික්ලේශී සතුට හිතේ දරාගෙනමයි පින්තුනි පින්තුල්ලාට මේ බණ ටික කියන්නේ. මෙවැනි විචිත්‍ර වූ පින්කම් තුලින් අපිට පුළුවන්කම තියෙනවා පින්තුනි කාරණා තුනක් සකස් කරගන්න. මෙවැනි පින්කම් තුලින් දුගතිය කියන කාරණය සකස් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මෙවැනි පින්කම් තුලින් සුගතිය කියන කාරණයක් සකස් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි පින්වතුනි මෙවැනි පින්කම් තුලින් විදර්ශනා නුවණ කියන කාරණයක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එනම් බලන්න මෙවැනි පින්කම් තුලින් කොහොමද දුගතිය කියන කාරණේ අපි සකස් කරගන්නේ. අපේ පක්ෂී ලෝකයේ පක්ෂියෙක් ඉන්නවා මොනරා කියලා. මේ මොනරා කියන පක්ෂියා හරිම සුන්දර විචිත්‍ර වූ පක්ෂියෙක් පින්තුනි. මේ මොනරා කියන පක්ෂියා පෙර ජීවිතවල මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් වල ආනිසංසයන් නිසාමයි මේ විචිත්‍ර වර්ණය මොනරාට ලැබෙන්නේ. පින්කම් සිද්ධ කරගත්තා. නමුත් මේ පින්කම් සිද්ධ කරගත්තේ පින්වතුනි සිල්පද පහ ආරක්ෂා කරගෙන නෙමෙයි. සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයට පත් වුණ නිසා සතර අපායට වැටුණා, තිරිසන් ලෝකයට වැටුණා. නමුත් කරගත්තා වූ පින්කම් නිසා පින්තුනි මොනරා කියන සතාට විචිත්‍ර වූ වර්ණයක් ලැබුණා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ
එක්තරා මාළුවෙක් හිටිය ගංගාවක. ඒ මාළුව රත්තරන් පාටයි පින්වතුනි. මිනිස්සුયો මිනිස්සු මේ මාළුව අල්ලලා ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට අරන් යනවා. රත්තරන් පාට මාළුවෙක්. නමුත් එයා කට අරිනකොට පින්වතුනි ප්‍රදේශම ගඳ ගහනවා. මේ මාළුව ලෝතර බුදුරජාණන් වහන්සේ හමුවට අරන් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළුවා පෙර බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි කෙනෙක්. ඒ කියන්නේ භික්ෂුවක්. නමුත් ඒ භික්ෂු ජීවිතයේදී සිල්පද දුර්වල කරගත්තා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ වචනයෙන් සිදුවෙන්නා වූ අකුසල් නිසා නැවත ඊළඟ ජීවිතේ මේ තිරිසන් ලෝකයට සතර අපායටයි වැටුනේ. නමුත් ඒ පැවිදි ජීවිතය තුලදී කරගත්තා වූ පින්කම් නිසා අර විචිත්‍ර රත්තරන් පාට වර්ණයක් ලැබුණා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට සතා වැටුණා. එහෙනම් බලන්න මෙවැනි පින්කම් තුල අපි අදක්ෂ වුණොත් ඒ අදක්ෂභාවය අපිව දුගතිය කියන තැනටත් අරගෙන යනවා. දිව්‍ය ලෝකවල පින්වතුනි දෙවියන් දිව්‍යාංගනාවන් විතරක් නෙමෙයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දිව්‍ය ලෝකයේ කියලා හිතුවාම දෙවියා දිව්‍යාංගනාව කියන කාරණේ තමයි මතකිට ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය සතුන් ඉන්නවා කියලා. දිව්‍ය අජානීය අශ්වයින් ඉන්නවා කියලා. දිව්‍ය හස්තීන් නැතුන් ඉන්නවා. එතකොට දිව්‍ය මොනරුන්, දිව්‍ය හාමුන් වගේ දිව්‍ය ස්වභාවයට පත් වුණා වූ තිරිසන් සතුන් දිව්‍ය ලෝකවල ජීවත් වෙනවා. ස්වාමින් වහන්සේ නමක් සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙනවලු පින්වතුනි දිව්‍ය අජානීය අශ්වයේ. මේ දිව්‍ය අජානීය අශ්වයා අඩි 7ක් විතර උසයි කියලා උන්වහන්සේ කියන්නේ. අපේ මනුස්ස ලෝකේ ඉන්න අශ්වයෝ වගේ සුදු පාට, කළු පාට, දුබුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද මෙවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අශ්වයාට තිබිලා තියෙන්නේ. ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරිච්ච දිව්‍ය අජානීය අශ්වයෙක්. එතකොට මේ ස්වාමින් වහන්සේ අරමුණු කරලා බලලා තියෙනවා මේ දිව්‍ය අජානීය අශ්වයා පෙර ජීවිතේ කවුද කියන කාරණය. ඒ ස්වාමින් වහන්සේ දකින්නේ අපේම රටේ හිටියා වූ පැවිදි ස්වාමින් වහන්සේ නම. පැවිදි ජීවිතේ ගත කළා. සිල්පදවල දුර්වලභාවයක් තිබුණා. සිල්පදවල දුර්වලභාවය නිසා දිව්‍ය ලෝකේ දෙවියා දිව්‍යාංගනාව කියන තැනට යන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ නිසා දිව්‍ය ලෝකේ දිව්‍ය අජානීය අශ්වයෙක් වුණා. මේ අජානීය අශ්වයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ ඇයි? අර පැවිදි ජීවිතේ කරගත්තා වූ පින්කම් නිසා. බෝධි පූජා තිබ්බ පින්කම් සිද්ධ කරගත්තා. ඒ පින්කම් නිසා ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ අජානීය අශ්වයෙක් බවට දිව්‍ය අජානීය අශ්වයෙක් බවට පත් වුණා. දිව්‍ය ලෝකේ දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එහෙමනම් මේ කාරණා සියල්ල තුලින් අපි දකින්න ඕනේ මෙවැනි පින්කම් තුලින් පින්තුණි අපි අදක්ෂ වුණොත් ඒ අදක්ෂ භාවය අපිව සතර අපායටත් අරගෙන යනවා. මොකද අපි වෙසක් කාලයේ වේවා පොසොන් කාලයේ වේවා අපේ රටේ බොහෝම පින්කම් සිද්ධ වෙනවා. නමුත් අපි දකිනවා මේ සෑම පින්කමක්ම හුඟක් පින්කම් වලදී පින්කම ඉවර වෙලා බොන්න මත් වතුර ටික පැත්තකින් අරන් තියාගෙන තමයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. කාමයේ වර්ධවා හැසිරෙමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදල් වියදම් කරමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. ඒ නිසා අපි සීලෙන් දුර්වල වෙලා මේ සිල්පද පහ දුර්වල කරගෙන අපි පින්කම් සිද්ධ කරගත්තොත්
ඒ පින්කම් පින්නතුනි අපිට දුගතියට යන්නත් පාර කියනවා. දෙවෙනි කාරණය තමයි සුගතිය. යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සිල්පද පහ ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කළොත් පින්නතුනි නිදාගෙන ඇහැරියාක් මෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ශාස්ත්‍රීක දිව්‍ය තලවල මේ ශාස්ත්‍රීක මනුස්ස ජීවිත ලැබලා උප්පත්තියක් ලබනවා කියලා. පින්තුල්ලා මේ ජීවිතේ මේ ලබලා තියෙන මේ ශාස්ත්‍රීක භාවය කියන්නේ ගිය ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන කරගත්තා වූ පින්කම් වල ඵලයමයි. ඒ නිසා මෙවැනි පින්කමක් සිද්ධ කරද්දී අපි දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. පංචශීලය ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරන්න. පංචශීලය ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරද්දී ඒ නියත වශයෙන්ම සුගතිය කියන කාරණය සකස් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. තුන්වෙනි කාරණය තමයි විදර්ශනා නුවණ සකස් කරගන්න. අපිට මෙවැනි පින්කම් වලින් පුළුවන්කම ලැබෙනවා වඩාත් දක්ෂයාට. බලන්න මේ ලස්සන විසිතුරුභාවය. දැන් මීට සති දෙකකට වගේ ඉස්සෙල්ලා පින්කමක් සිද්ධ තිබ්බ කොළඹ ප්‍රදේශේ. මහ විශාල ජනතාවක් ඇවිල්ලා හිටියා ලස්සන විසිතුරු පින්කමක්. පින්කම පටන් අරන් පැය දෙකයි ගියේ. දරානිපාත වර්ෂාවක් වැස්සා. මේ මල් සියල්ල පොඩි වෙලා ගියා, පෑගිලා ගියා. මේවා ඔක්කොම කැඩිලා බිඳිලා ගියා. එක මොහොතකින් පින්වතුනි මේ දකින්නා වූ විචිත්‍ර වූ සුන්දරත්වය වෙනස් වෙලා යනවා. තව මොහොතකින් මෙතෙන්ට වැස්සක් කඩා හැලුනොත් මේ අපේ තියෙනා වූ මේ අවධානය සම්පූර්ණයෙන්ම බිඳිලා වෙනස් වෙලා අපි තබාගත්තා වූ බලාපොරොත්තු සියල්ල වෙනස් වෙලා යනවා. ඒ වගේමයි මෙවැනි පින්කමක් තුළින් අපි යම් සංස්කාරයක් රැස් කළාද අපි දක්ෂනම් පින්වතුනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ අනිත්‍යභාවය දැකීමේ දක්ෂභාවය තුළම තමන්ට පුළුවන්කම ලැබෙනවා විදර්ශනා නුවණ සකස් කරගන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අතීතයේ පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරගෙන ආවා කියලා. බුදුරජාන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට එක බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා කී නමක් මේ ලෝකේ වැඩ සිටියද කියලා. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නර්මදා නදියේ තියෙන වැඩිකඩ සංඛ්‍යාව මෙපමණයි කියලා කියන්න බැහැ වගේ අතීතයේ වැඩ සිටියා වූ ලෞතර බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා කියන්න බැහැ කියලා. එනම් පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පහු කරගෙන ආවා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනේදී අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය මේ ඉරේ ආලෝකයටත් වඩා ප්‍රභාස්වරයි කියලා. එහෙමනම් පින්වත් ඔබ දකින්න ඕනේ අපි සංසාරයක් පුරාවට පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ ඉරේ ප්‍රභාස්වර ආලෝකය පරාද කරන්න තරම් ආලෝක පූජාවන් සංසාරයක් පුරාවට සිද්ධ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ මල් පහන් එක ගොඩක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ගිජ්ජකූට පර්වතය පරාද වෙන තරම් ඔබලා මල් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළා තියෙනවා කියලා. ඒ විතරක් නෙමේ අපි මිත්‍යා දෘෂ්ටික ආත්මවල ජීවිතවල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික දෙවියන් උදෙසා ගස්ගල් උදෙසා දැල්වා වූ පහන් ආලෝක පින්වතුනි ඒ ආලෝකයන් එක පිටක් කළොත් මේ ඉරේ ආලෝකය පරාද වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එනම් බලන්න සංසාරයක් පුරාවට අපි කොච්චර පහන්නා ලෝකයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දල්වලා තියෙනවද? අපි මොනසා මල් කන්දරාවක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා තියෙනවද? නමුත් පින්වතුනි මේ සියල්ල සංස්කාරයන්මයි. මේ සියල්ල විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා වූ සංස්කාරයන්මයි. අන්න එහෙමනම් පින්වතුල්ලා දැන් දකින්න ඕනේ මොනසා විචිත්‍ර පින්කමක් මේ මොහොතේ සිද්ධ කළත් ඒ තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයනොත් අනිත්‍යයි කියන කාරණේ එක මොහොතක් හරි දකින්න පුළුවන් නම් දැකලා අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කර ගන්නා වූ බලාපොරොත්තුවකින් මිදෙන්න පුළුවන් නම් මෙවැනි පින්කම් තුලින් මං දෙවියෙක් වෙනවා, මිනිසෙක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා කියලා අපි සකස් කර ගන්නා වූ අනාගත පංච උපාදානස්කන්ධය පිළිබඳ බලාපොරොත්තුවෙන් බැහැල වෙලා මේ සංස්කාර අනිත්‍ය වෙන දෙයක්මයි කියලා මොහොතක් දකින්න පුළුවන් නම් පින්වතුනි මෙවැනි පින්කම් තුල විදර්ශනා නුවණ සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් බලන්න අදක්ෂයා දුගතිය කියන කාරණයට යනවා. දක්ෂයා සුගතිය කියන කාරණයට යනවා. වඩාත් දක්ෂයා පින්වතුනි මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි විදර්ශනා නුවණ සකස් කර ගන්නවා. නිවන් මාර්ගයට අපි අවතීර්ණ වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. මෙවැනි පින්කම් සිද්ධ කරනවා වගේම මෙවැනි පින්කම් තුලින් ලබන්නා වූ සංස්කාරයන්ගේ ස්වභාවයේ අනිත්‍යභාවය පින්වතුනි එක මොහොතක් හෝ මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරමින් යද්දී අපි මේ උතුම් සී සද්ධර්මයේ සම්දිට්ඨික ගුණයෙන් අපේ ජීවිතය අපි ප්‍රයෝජනයට ගනිද්දී පින්වතුනි අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ. පින්වතුල්ලා කවුද කියන කාරණය මතක් කරන්න, සිහිපත් කරන්න. අපි නිරතුරුවම දක්ෂ නැහැ මම කවුද කියන කාරණය දකින්න. අපි මේ ලබා ගත්තා වූ මේ ජීවිතයේ තියෙන වටිනාකම, මේ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය දකින්න අපි උත්සාහ ගන්නෙ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ශක්තිමත්ව ඉදිරියට යන්න නම් හේතුඵල ධර්මයන්ට අනුව Taman දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපි මේ සියලු දෙනාම ලබා ගත්තා වූ මේ උපතේ තියෙනා වූ ශ්‍රේෂ්ඨභාවය ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සතර අපායක් කියලා දෙයක් තියෙනවා කියලා. මේ සතර අපායෙන් අපේ මේ මස් ඇහැට පිංගතුනේ තිරිසන් ලෝකයේ කියන කාරණේ අපිට පේනවා. ඔබ බලන්න මේ තිරිසන් ලෝකයේ සත්වයා මොනසා දුකක් විඳිනවද? මේ තිරිසන් ලෝකයේ මොනතා විශාල වූ පුළුල් වූ ලෝකයක්ද කියන කාරණය මට මතකයි. මම එක්තරා ආරණ්‍යක වැඩ ඉන්නකොට එක ඇතින්නකට වෙඩි තියලා තිබ්බා. ඒ ඇතින්නට රාත්‍රියේ තමයි වෙඩි තියලා තිබ්බේ. නමුත් පසුවදා හවස් වෙනකනුත් ඒ ඇතින්න පණ අදිනවා. ඒ ඇතින්නගේ පසුපස පැත්තෙන් පොහොර උරයක් වගේ දෙයක් එළියට ඇවිල්ලා තියෙනවා. අනේ මේ වේදනාව නිසාම කුසේ හිටිය දරුවා ප්‍රසිද්ධ කළා, අලිපැටිය ප්‍රසිද්ධ කළා. බලන්න මොනසානම් මේ තිරිසන් ලෝකේ සතුන් දුක් විඳිනවද? පැය ගානක් වෙඩි කාලේ ඒ වේදනාවෙන් දඟල තමන්ගේ කුසේ ඉන්න දරුවා තේ ආකාරයෙන්ම ප්‍රසූත කළා. මේ වේදනාව පින්වතුනි තිරිසන් සතෙක් කාට කියන්නද? එයාට ෆැනඩෝල් පෙත්තක් දෙන්න බෙහෙතක් හේතක් කරන්න කෙනෙක් ඉන්නවද? එයාගේ දුක පින්වතුනි යා තනියමම විඳ දරා ගන්නවා. නමුත් මේ ඇතින්න කියන්නේ පෙර ජීවිතයක මිනිස්සෙක්මයි. ඒ ඇතින්නගේ කුසේ ඉඳලා බීරුණා වූ අර දරුවා කියන්නේ පෙර ජීවිතයක මිනිස්සෙක්මයි. මෙවැනි අකුසල් කරලා සංසාරයක් පුරාවට මේ මනුස්ස ජීවිතවල තිරිසන් ලෝකෙට වැටිලා පින්වතුනි අප්‍රමාණ දුක්ඛන්දාවක් විඳලා මරණයට යනවා. මට මතකයි තව ආරණ්‍යක ඉන්නකොට එක කුළුමී හරක් අම්මා කෙනෙකුට පැටියෙක් ලැබෙන්න ඇවිල්ලා
ඒ පැටියා හිර වෙලා මේ අම්මා දවස් ගානක් එහාට මෙහාට දුවලා වේදනාවෙන් ඇඹරිලා අනේ වැවට ආව වතුර ටිකක් බොන්න ඇඟ පණ නැහැ වෙහෙස වෙලා වතුර ටිකක් බොන්න වැවට ඇවිල්ලා වතුර බොනකොටම පිංගතුනේ කිඹුලා ඇදගෙන වතුරට පැන්නා පණ පිටින් මේ හරකව කඩාගෙන කනවා එක පැත්තකින් අර හරක් පැටියා හිර වෙලා මරණීය වේදනාවෙන් පැටියත් අම්මත් ඉන්න වෙලාවේ අමු ඒ අර කිඹුලා මස් ටික කඩාගෙන කනවා කාට කියන්නද කවුරුන් බේර ගන්නද පිංගතුනේ තිරිසන් ලෝකේ දුක එහෙමයි නමුත් මේ තිරිසන් ලෝකේ මේ හැම සතෙක්ම පෙර ජීවිතයක ඔබලා අපි වගේ ලස්සන මිනිස්සුමයි ඒ ලස්සන මනුස්ස ජීවිත ලැබලා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගත්තේ නැහැ සීලෙන් දුර්වල වුණා අන්න සතර පායට වැටිලා දුක් විඳිනවා මේ තිරිසන් ලෝකයේ වගේම අපේ ඇස් දෙකට පේන තිරිසන් ලෝකයේ වගේම පිංගතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකයේ නිරය අසුර ලෝකයේ කියන කාරණා දේශනා කරනවා ස්වාමින් වහන්සේ නමක් සමාධියෙන් වැඩ සිටිනකොට ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙනවා പ്രേතේ ඒ പ്രേතයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පිංගතුනි ඒ പ്രേතයා ඕපපාතිකව പ്രേත ලෝකේ ඉපදුන මොහොතේ පටන් එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා එයාට ඒ ගින්න නිවා ගන්න පුළුවන් කමක් නැහැ ඒක අකුසල් ශක්තිය ඔබ හිතන්න ඔබේ ඇස් දෙක ගිනි ගන්නවා නම් ඔබට ඒ ඇස් දෙකේ ගින්න නිවා ගන්න බැරි නම් මේ ඇස් දෙක ගිනි ගැනීම නිසා සකස් වෙනා වූ වේදනාව කොයිතරම් දරුණුද කියලා ඒ പ്രേතයා මුළු ජීවිත කාලයම තමන්ගේම ඇස් දෙක ගිනි ගනිමින් ඒ අප්‍රමාණ වූ අකුසලයක් විඳිනවා පෙර ජීවිතේ අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ අනුන් ඉගෙන ගන්නවා දකින්න ඉහළට යනවා දකින්න කැමති වුණේ නැහැ ඊර්ෂ්‍යාව සකස් කරගත්තා ඒ නිසාම පින්වතුනි പ്രേත ලෝකෙට වැටිලා අන්න ඇස් දෙක ගිනි ගනිමින් යා ජීවත් වෙනවා තව പ്രേතෙක් ඉන්නවලු එයාගේ ඇස් දෙකෙන් ආලෝක දෙකක් විහිදෙනවා බල්බ් දෙකකින් විහිදෙන්නා වූ ආලෝක දෙකක් වගේ ඇස් දෙකෙන් ආලෝක දෙකක් විහිදෙනවා නමුත් එයා ඉන්නේ പ്രേත ලෝකේ මොකද දුස්සීල භාවය නිසා තෘෂ්ණාව නිසා പ്രേත ලෝකයට වැටුණා പ്രേත ලෝකයට වැටුණත් පින්තුනි කුමක් හෝ කුසල් විපාකයක් විපාකයට ඇවිල්ලා ඒ പ്രേතයාගේ ඇස් දෙකෙන් ආලෝක දෙකක් නිකුත් වෙනවා ස්වාමින් වහන්සේ නමක් නැවත දකින්නවා එක പ്രേතෙක් ඉන්නවා එයාගේ කට කුණු වෙලා එයා කතා කරන්න වචන පිට කරනවා නම් ඒ වචන පිට වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ බලනවා හොඳින් කුමක්ද ඇයි මේ වචන පිට වෙන්නේ නැත්තේ කියලා ස්වාමින් වහන්සේ දකින්නවලු ඒ പ്രേතයාගේ මුළු කටම කුණු වෙලා වන වෙලා පෙර ජීවිතේ මුසාවාදය කිව්වා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාපයන් සිද්ධ කළා වචනයෙන් කරගත්ත අකුසල් නිසාම පින්වතුනි ඒ සතර පායට වැටිලා പ്രേත ලෝකයට වැටිලා දැන් මුළු പ്രേත ජීවිතේම අප්‍රමාණ දුකටපත් වෙනවා කාමේ වරදවා හැසිරුණා වූ പ്രേතයන් ඉපදෙනකොටම මේ ශරීරය කුණු වෙලා ඉපදෙනවායි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඒගොල්ලන්ගේ ශරීරය කුණු වෙලා තව പ്രേතයෙක් ළඟට යන්න බෑ. අර අකුසල් විපාකයේ නිසා මෙයා പ്രേතෙයින් ළඟට ගිහිල්ලා කාමයේ ඉල්ලනවා. නමුත් ශරීරය කුණු වෙලා තුවාල වෙලා പ്രേතය ප්‍රතික්ෂේප කරනවා. කාමයේ වරදවා හැසිරීම නිසා කල්ප ගණන් පිංගතුනි මේ කුණු වෙච්ච ශරීර දරා ගනිමින් ඒ දුක වේදනාව විඳමින් പ്രേත ලෝකේ හැසිරෙනවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි සමහර പ്രേතයෝ ඉන්නවා නිරේතුරුවම වමනය කරනවා. ඒ වමනය කරන්නේ ලේ වමනය පිංගතුනි. ඒ ලේ වමනය කියන්නේ වමනය ලේ බවට පත් වෙන්නේ පෙර ජීවිතේ සාංගික දේවල් අනුභව කරලා සංඝයාට අයිති දේ සංඝයාගේ අනුමැතියකින් තොරව සමහරු පරිහරණය කරනවා. සමහරු සංඝයාට දන් දෙන්නේ නැහැ. දානේ ආනිසංස නැහැ කියනවා. දන් දෙන්න එපායි කියලා කියනවා. දන් නොදෙන ආකාරයට යම් යම් දේවල් ප්‍රකාශයන් කරනවා.
මෙවැනි අකුසල් නිසා පින්වතුනි പ്രേත ලෝකයට වැටුණා එයා ලේවමනිය දමමින් ඉන්නේ කියලායි ප්‍රකාශ කරන්නේ. එතන බලන්න මේ പ്രേත ලෝකයේ කියන කාරණය මොන සානං පින්වතුනි දුකෙන් පිරිච්ච තැනක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරය කියන තැනදී සත්වයා ගින්දරත් ගිනි අඳුරුත් යෝධියත් එක්ක කල්ප ගණන් නිරේ දුක් විඳිනවා කියලා. එක්තරා සූත්‍රයකදී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිරයට නිරිසතෙක් වැටුණාට පස්සේ රත්තු යකඩ පොළවේ බාවනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආයිමත් එයා හිටවලා තියුණු සැටක් අරගෙන යමපල්ලෝ හිසේ ඉඳන් පාදයේ දක්වා සහිනවා කියලා කියනවා. අපි කොස් ගෙඩියක් යම්සේද සිහින්න සහින්නේ ඒ වගේ දෙපා පල්ලෙහාට යනකම් සහිනවා කියලා කියනවා. ඒ සැහැලා ආයිමත් මේ නිරිසතා ඉපදෙනවා ආයිමත් සහිනවා කියනවා. එහෙනම් බලන්න මේ සියලුම දෙනා පින්වතුනි පෙර ජීවිතයක අපි වගේ මිනිස්සුමයි. ඒ මනුස්ස ජීවිතය තුල අදක්ෂ වුණා නැවත සුගතිය කියන කාරණය සකස් කරගන්න. එහෙනම් බලන්න මේසා දුකෙන් පිරිච්ච මේසා දීර්ඝ වූ විෂම වෙච්ච සතර අපායෙන් මිදිලා පින්වතුනි අපි සියලු දෙනාම දක්ෂ වුණා මේ ලස්සන මනුස්ස ජීවිතය ලබන්න. ඒක දක්ෂභාවයක්. ඒක දක්ෂභාවයක්. අපි දන්නේ එක්තරා මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු මහත්මයෙක්. ගොඩාක් ධනෙ තිබ්බා. දුවා දරුවෝ 5 දෙනෙක් හිටියා. බොහොම ඉහළ අධ්‍යාපනය ලැබපු දරුවෝ. මේ මහත්මයාට පින්වතුනි දවසේ තියෙන පැය 24 මදි. එයාගේ තියෙන කාර්යයන් එක්ක බලනකොට දවසේ පැය 24 යාට මදි. පන්සලකට යන්න සිල් සමාදන් වෙන්න පින්කමකට යන්න කවදාක්වත් එයාට වෙලාවක් තිබෙන්නේ නැහැ. මේ මහත්මයා නිවසක් හදන්න පටන් ගත්ත අලුත් නිවසක් සුඛෝපභෝගී නිවසක්. මේ නිවස භාගයක් හදමින් තියෙනකොට මේ මහත්මයා අසනීපයක් හැදිලා පින්වතුනි හදිසි අනතුරකින් වගේ මිය යනවා. මේ මහත්මයා මිය ගියාට පස්සේ සාමින් වහන්සේ නමක් Tamanගේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා කියනවා මේ මහත්මයා මරණින් පස්සේ කොහෙද ඉපදුනේ කියන කාරණය. ඒ වෙලාවේ පින්වතුනි ඒ සාමින් වහන්සේ දකිනවා අර හදමින් පැවතියා වූ නිවසේ පොළව යට තියෙන මුල්ගල බදාගත්ත බහිරවේක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. උපාදාන පත්‍යා භවෝ උපාදානය සකස් වෙන්නේ තෘෂ්ණා පත්‍යා උපාදානං. කුමක් කෙරෙහිද තෘෂ්ණාව තිබුණේ? හදමින් පැවතියා වූ නිවස කෙරෙහි තෘෂ්ණාව තිබුණේ. මැරෙන වෙලාවේ නිවසයි මතක් වුණේ තෘෂ්ණාවෙන් නිවස නිසා තෘෂ්ණා පත්‍යා උපාදානං. අන්න උපාදානය සකස් වුණා නිවස කෙරෙහි. උපාදාන පත්‍යා භවෝ උපාදානයට අදාළව නිවසේම යට තියෙන මුල්ගල බදාගත්ත බහිරවේක් බවට පත් වෙලා උප්පත්තිය ලැබුවා. අනේ බලන්න ලස්සන මනුස්ස ජීවිතයක් ලැබුවා. ලස්සන දුවා දරුවෝ වත් පොහොසත්කම් ලැබුවා. මෙච්චර සාමින් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ පින්වතුනි ඒ මහත්මයා දක්ෂ වුණේ නෑ මේ උතුම් සුගතිය කියන මනුස්ස ජීවිතය නැවත සුගතියකට අරගෙන යන්න. දුගතියටයි සතර පායටයි වැටුනේ. නමුත් පින්වත් අපි සියලු දෙනාම දක්ෂ වුණා පින්වතුනි සුගතිය කියන කාරණය මේ ජීවිතේ ලබා ගන්න සතර පායෙන් මිදිලා. ඒක දක්ෂභාවයක්. දෙවෙනි කාරණය තමයි මේ ලෝකයේ පින්වතුනි කෝටි ප්‍රකෝටි ගණන් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. කර්මය කර්මඵල හඳුනන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් හඳුනන්නේ නැහැ. කර්ම හේතුඵල ධර්මයන් අනුව මැරිලා ඉපදිනවායි කියන කාරණය හඳුනන්නේ නැහැ. සීලේ දානේ ආනිසංස තියෙනවායි කියන කාරණය හඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි.
මෙවැනි කෝටි ප්‍රකෝටි ගාණක් දෙනා මේ ලෝකේ ජීවත් වෙනවා පින්වතුනි. ඒගොල්ලෝ මැරිලා නැවත උපදිනවායි කියන කාරණයක් දන්නේ නැහැ. දානයක් දුන්නොත් ඒ ආනිසංස කියනවායි කියන කාරණේ දන්නේ නැහැ. මේ ජීවිතේම නිර්වාණ අවබෝධයක් ලබන්න පුළුවන් කියන කාරණේ දන්නේ නැහැ. තමන්ගේ ඥාතියා මැරිලා ගිහිල්ලා සතර අපායක ඉපදෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඥාතීන් අම්මලා තාත්තලා මැරිලා ඒ අම්මලා තාත්තලා සතර අපායේ ඉපදෙනවා. ප්‍රේත ලෝකවල ඉපදිලා පින්තුනි මේ මිනිස්සු පිටිපස්සේ සිය ගණන් ඥාති ප්‍රේතයෝ කරකිනවා. ඒ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා පින් දෙන්න දන්නෙත් නැහැ. අරගොල්ලෝ පින් ගන්න දන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ Tamanගේ අම්මා තාත්තා මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකේ ඉපදිනවා කියලා. එහෙනම් ඒ പ്രേත ලෝකේ ඉපදිලා ඒ සත්‍යෝ කල්ප ගණන් සිය ගණන් ඥාති പ്രേතයෝ ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් කැරකි ඉන්නවා. ද්වේෂය නිසාම දුකෙන් දුකටමයි යන්නේ. මේවැනි මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා පින්තුනි. මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා මේ සත්වයා අප්‍රමාණ දුකකටපත් වෙනවා. මට මතකයි මං එක්තරා ගම්මානයක පින්ඩපාත වැඩියා. ඒ දුප්පත් ගම්මානයක්. එහි එක ගෙදරකට ගියා. මේ ගෙදර හිටිය අම්මා යමක් පූජා කරලා මට කිව්වා, ස්වාමී හාමුදුරනේ අපි බෞද්ධ නෙමේ. නමුත් ඔබ වහන්සේ වැඩියොත් අපි පින්නපාත පූජා කරනවා කියලා පූජා කළා. මම පින් දුන්නා, යන්න ගියා. ආයිමත් දවස් 4කට විතර පස්සේ ආයිමත් ඒ නිවසට ගියා. ඒ නිවසට ගියාම මේ අම්මා පීරිසියක තියලා කිරිබත් කෑලි දෙකක් අරගෙන ආවා. එක කිරිබත් කෑල්ලක් පාත්‍රයට බෙදනකොට මං ඒ අම්මට කිව්වා මෑණියනි ප්‍රමාණවත් කියලා අත වැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා යක්ෂයාට වෙන් කරපු දේ අපි නැවත දන්නේ නැහැ කියලා. බලන්නේ කිරිබත් කෑලි දෙක ආ යක්ෂයාටයි වෙන් කළේ. එයා යක්ෂයා කියලා හැඳින්වුවේ කවුද? මහා සංඝරත්නය. යක්ෂයාට වෙන් කරපු දේ අපි නැවත දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ මං කිව්වා මෑණියනි නම් බෙදන්න කියලා බෙදුවා. බෙදුවට පස්සේ මම අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ පින් දෙන්න. ඒ අම්මා කිව්වා හාමුදුරනේ අපිට පින් එපා කියලා. මං කිව්වා එහෙමනම් මෑණියනි දෙවියන්ගේ පිටයි කියලා. එහෙම කිව්වා මෙයා සතුටුනා. නමුත් බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය කියන කාරණය මොන සානම් පින්වතුනි දරුණු ආකාරයෙන් අකුසල් අපිට සිද්ධ කරලා දෙනවද කියලා. මෙවැනි කෝටි ප්‍රකෝටි ගාණක් වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අභිබවලා අපි සියලු දෙනාම දක්ෂ වුණා මේ සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිස්සෙක් බවට පත් වෙන්න. ඒ දක්ෂභාවයක් මුලින් අපි සතර අපායෙන් මිදිලා මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවා. දෙවෙනි කාරණේ අර මිත්‍යා දෘෂ්ටික ලෝකයෙන් මිදිලා සම්මා දිට්ඨියටපත් වුණා වූ මිනිස්සෙක් බවට පත් වුණා. තුන්වෙනි කාරණේ තමයි පින්වතුනි මේ ඉන්ද්‍රියයන්ගේ දුර්වලතාවයන් කියන කොච්චරනම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? ඇස් දෙක පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැති පින්වතුන් ඉන්නවා, අතපය වාරු නැති අංග විකල පින්වතුන්ලා ඉන්නවා. මේසා ඉන්ද්‍රියයන්ගේ දුර්වලතාවයන් තියෙන මිනිස්සෙයින් පිරිච්ච ලෝකෙක මේ අංග සම්පූර්ණ මනුස්ස ජීවිතය ලබන්න අපි දක්ෂ වුණා. එහෙමනම් මේ කාරණා තුන ගැන හිතද්දි පින්වතුනි සතර අපායෙන් මිදුණා, මිත්‍යා දෘෂ්ටික ලෝකයෙන් මිදුණා, මේ පරිපූර්ණ මනුස්ස ජීවිතයක් ලැබුවායි කියන කාරණා තුන ගනිද්දී අපි සියලු දෙනාම සැකයකින් තොරව විශ්වාසයක් සකස් කර ගන්න ඕනේ. අපි ලැබුවා වූ මේ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියන කාරණය. මේක වටිනා උපතක් අපි ලබලා තියෙනවා. අපි ආවා වූ මේ බව ගමනේදී පින්වතුන්ලා ලබා ගත්තා වූ ශ්‍රේෂ්ඨ උපතක්. ශ්‍රේෂ්ඨ උපතක් කියලා පින්වතුන්ලා තීරණය කළා නම් ඊළඟට පින්වතුනි මේ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න. මොකද මම මුලින් අර සඳහන් කරපු අර කෝටිපති මහත්මයා දක්ෂ වුණේ නෑ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරන් යන්න. බහිරවේ කියන තැනටයි ආ ගියේ.
එහෙමනම් පින්වතුන් අපි දක්ෂ වෙන්න ඕනේ මේ ලබාගත්තා වූ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පින්වතුනි ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි මරණය තමයි පළවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒ මරණයට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසා මේ තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දර ගොඩක් තියෙනවා. මේ දර ගොඩේ දර තියෙන තාක්කල් මේ ගින්න ඇවිලෙනවා. යම් මොහොතක මේ දර ටික සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගියාද නැති වෙලා ගියාද ගින්දර ගිනි ගොඩ තුලින්ම නිවී යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසාම තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණය රහතන් වහන්සේගේ පිරිනිවීම මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මරණයයි. ඒ මරණය තියෙන්නේ පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. එයා තුල කාම රාග පටිඝයන් නැහැ. නමුත් මෝහය අනුශය වශයෙන් තියෙනවා. ඒ නිසා මෙයා එකම එක ආත්ම භාවයක් මේ භවයේ සැරිසරනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවෙනි ආත්ම භාවයක් එයාට නැහැ. මේ එකම එක ආත්ම භාවයක් මේ භවයේ සැරිසරන අනාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨම දෙවෙනි මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. එතකොට තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය පින්වතුනි මේ සකෘදාගාමී පින්වතාගේ මරණය. එයා තුල කාම රාග පටිඝ අනුශය වශයෙන් තියෙනවා. ඒ අනුශය වශයෙන් තියෙන නිසාම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපරිමාත්ම භාව දෙකක් එයා මේ භවයේ සැරිසරනවා කියලා. මේ උපරිමාත්ම භාව දෙකක් මේ භවයේ සැරිසරන අනාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය පින්වතුනි මේ සතර අපායෙන් මිදුන කෙනාගේ මරණය. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් ඡය වෙලා එයා ළඟ කාම රාග පටිඝයන් තියෙනවා. මේ කාම රාග පටිඝ තියෙන නිසාම උපරිමාත්ම භාව හතක් එයා මේ ලෝකේ සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි ආත්ම භාවයක් එයාට නැහැ. මෙන්න මේ උපරිම ආත්ම භාව හතක් මේ ලෝක ධාතුවේ ජීවත් වෙන සෝවාන් පුද්ගලයාගේ මරණය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. මේ දෙන්නා තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. නිවන් මාර්ගයට තාම අවතීර්ණ වෙලා නැහැ. සෝවාන් මාර්ගය තුලයි ඉන්නේ. යමෙක් සෝවාන් ඵලයටපත් උනායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා තුල පංච ඉන්ද්‍රියයන් සමව වැඩිලායි කියනවායි කියන කාරණයයි. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් මේ සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන පැත්ත වැඩිලා තියෙනවා. ප්‍රඥාව කියන පැත්ත වැඩිලා නැහැ. ඒ නිසා යා සද්ධානුසාරී කියන තැන ඉන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා නැහැ. ධම්මානුසාරී කියන කෙනා කියන්නේ එයා හොඳට ධර්මය දන්නවා. ධර්මය හොඳට කතා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ ලියනවා. එහෙම ලියුවත් පින්වතුනි සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් යාට තියෙනවා. ඒ නිසා යා ධම්මානුසාරී කියන තැන ඉන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා නැහැ. මෙන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන පින්වතුන් දෙදෙනාගේ මරණය
මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණයයි ඒ මරණයේ තියෙන පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය පමණයි. එහෙමනම් කල්පනා කරන්නේ ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබා ගත්තා කියලා පැහැදිලි කළා. ඒ ශ්‍රේෂ්ඨ උපත පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ මරණ පාකින් එකකින් කෙලවර කරන්න. අපිට පුළුවන්කම නොලැබුණොත් මේ ලබාගත්තා වූ ශ්‍රේෂ්ඨ උපත මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් අවසන් කරන්න. ඒ කියන්නේ පින්වතුනි අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනය ගත්තේ නැහැ වෙනවා. එහෙමනම් මේ ශ්‍රේෂ්ඨ මරණ පහ ලබා ගන්න අපි පින්වතුනි හිතන්න ඕනේ මේ ශ්‍රේෂ්ඨ උපත සඳහා අපිට උපකාර වුණේ කවුද කියන කාරණය. අපි සියලු දෙනාම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණියේ කුමක් නිසාද? මිත්‍යා දෘෂ්ටික මෞකුසකට වැටෙන්නේ නැතුව මේ සම්මා දිට්ඨියට පත් වුණා වූ අම්මා කෙනෙක්ගේ මෞකුසකට අපි ආවේ කුමක් නිසාද? පෙර ජීවිතේ අපි සියලු දෙනාම පින්වතුනි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව ඇතුව හිටපු අයමයි. දිව්‍ය තලයක හිටියත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත් අයමයි. මනුස්ස ලෝකයේ හිටියත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත් අයමයි. පෙර ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපි තුල තිබුණ නිසාමයි මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන මෞකුසකට අපි බැහැගත්තේ. ඒක හේතුඵල ධර්මයක්. මේ ජීවිතේ අපි ශ්‍රද්ධාවෙන් බැහැර වුණොත් මේ ජීවිතේ අපි දෘෂ්ටිගතව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු භාවයෙන් ජීවිතේ එකතු කරගත්තොත් අපිට කවදාක්වත් පින්වතුනි ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන මිනිස්සෙක් වෙන්න බෑ. ඒක ධර්මතාවයක්. මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැර වුණොත් ඊළඟ ජීවිතේ අනිවාර්යෙන්ම මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ. ඒක ධර්මතාවයක්. අපි දන්න මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා අවුරුදු 65ක් විතර ජීවත් වෙලා මිය පරලොව ගිය රජේ රැකියාවක් කරපු මහත්මයෙක්. මේ මහත්මයාගේ දරුවෙකුත් පින්වතුනි මේ ශාසනය පැවිදි කරලා තියෙනවා. මේ මහත්මයා තුල දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන කාරණය. ඒක දෘෂ්ටියක්. ලෞතර බුදුරජාණන් වහන්සේ කවදාක්වත් එහෙම දෙයක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ජීවත් වෙනවායි කියලා මොනවද මේ විඳින්නේ? අපි පෙර සංසාරේ කළා වූ සංස්කාරයන්. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය හැටියට අපි මේ ගෙවන්නේ අපි සංසාරේ රැස් කළා වූ සංස්කාරයන්. එමනම් ඒ සංස්කාරයන් ගෙවෙනකොට අපි නැවත පින්වතුනි සංස්කාරයන් රැස් කරන්න ඕනේ. අපි නැවත සංස්කාරයන් රැස් කරන්නේ නැත්නම් කුසල් සංස්කාරයන් අපි දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා, හිස්භාවයට අපි අනාගතයේදීපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එමයයි. නමුත් මේ මහත්මයා තුල තිබ්බ දෘෂ්ටිය තමයි පින්වතුනි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන කාරණේ. ඒ නිසා යා පින් කළේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ නැහැ. කවදාකවත් පන්සලකට ගිහිල්ලා සීලයක් සමාදන් වුණේ නැහැ. මෙහෙම ඉඳලා මේ මහත්මයා මැරෙනවා. මරණයට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් අරමුණු කරලා බලනවා. මේ මහත්මයා නැවත උපත සකස් කරගත්තේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ පින්වතුනි මේ ස්වාමීන් වහන්සේ දකින්නවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා මේ මහත්මයා ඉපදෙනවා. ශාසනය අහිමි කරගත්තා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. මරණ මොහොතේම පින්වතුනි මිත්‍යා දෘෂ්ටික මෞකුසකටයි බැහැගත්තේ. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියන කාරණේ එයා දන්නේ නැහැ. නමුත් මේ ස්වාමින් වහන්සේ නමකුත් පැවිදි කරපු තාත්තා කෙනෙක් ගිය ජීවිතේ සද්ධාවෙන් බැහැර වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෘෂ්ටිගතව ගත්තා. සද්ධාවෙන් බැහැර වීම නිසාම මැරෙන මොහොතේම මිත්‍යා දෘෂ්ටික මෞකුසකටයි බැහැගත්තේ.
දැන් පිංගතුනි කල්ප ගානක් මේ මිත්‍යා දෘෂ්ටික භාවයේ දුක දිගයි. කවදා හරි කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා සද්ධර්ම ශ්‍රවණයක් සිද්ධ වෙලා සම්මා දිට්ඨියටපත් වුණොත් තව කල්ප ගානක් නැත්තම් එහෙම උනේ නැත්තම් මිත්‍යා දෘෂ්ටික භාවයේමයි. බලන්න කොයිසානම් අපරාධයක්ද ඔහු ඒ ජීවිතේට කරගත්තේ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ යමෙක් මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැර වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය පරිබාහිරව ධර්මයේ ජීවිතයට දෘෂ්ටිගත කරගත්තොත් නියත වශයෙන්ම පිංගතුනි අපි ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ. එහෙමනම් අපි කල්පනා කරන්න සමාජයේ යම් මතයක් තියෙනවා මේ සිංහල බෞද්ධයාගේ ගහණය අඩු වෙනවා අන්‍ය ආගමික පිංගතුල්ලාගේ ගහණය වැඩි වෙනවා කියලා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? සිංහල බෞද්ධ පිංගතුල්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඈත් වෙන්න ධර්මයේ දෘෂ්ටිගතව ජීවිතයට ගන්න මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන මිනිස්සයෝ මැරිලා ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික මව්කුසවල ඉපදෙනවා. ධර්මතාවයක් වෙන කවුරුත් නෙමෙයි ඔය අන්‍යාත්මික මව්කුසවල ඉපදෙන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරට ගිහිල්ලා ශ්‍රද්ධාව ගැන හිතන්නේ නැහැ බැහැරට ගිහිල්ලා අන්න මැරෙන වෙලාවේ පිංගතුනි මිත්‍යා දෘෂ්ටික මව්කුසවලට බහිනවා. බෞද්ධ ගහණය අඩු වෙනවා මිත්‍යා දෘෂ්ටික මව්වරුන්ගේ ගහණය දරුවන්ගේ ගහණය වැඩි වෙනවා. හේතුඵල ධර්මයක් යුද්ධ කරලා වැඩක් නැහැ. එවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කුමක්ද කරන්න ඕනේ? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලට අපි අර්ථවත් ආකාරයෙන් සේන්දු වෙන්න ඕනේ. මොකද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණය රැකුණොත් තමයි සිංහල ජාතිය කියන කාරණය රැකෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. සිංහල ජාතිය නිසා බෞද්ධයා රැකෙනවා නෙමේ. ඒක මිත්‍යාවක්. බෞද්ධයා කියන කාරණය තුලයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත් බෞද්ධයා තුල නෙවෙයි සිංහල ජාතිය රැකෙන්නේ කියන තැනට අපි එන්න ඕනේ. එහෙම නැතුව සිංහල ජාතිය තිබුණා කියලා බුදුදහම රැකෙන්නේ නැහැ. ශ්‍රද්ධාව සකස් කරගත්ත බෞද්ධයා තුල නෙවෙයි සිංහල ජාතියත් රැකෙන්නේ. මේවා හේතුඵල ධර්මයන් ගලපලා ප්‍රඥාවෙන් අපි දකින්න ඕනේ. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් සමාජය තුල තියෙනවා නම් කල යුත්තේ පිංගතුනි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලට අපි ශක්තිමත්ව සේන්දු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මයේ තුලට අපි සේන්දු වෙනවා. ඒවා අපිට ඕන ආකාරයෙන් අකීකරු අපි ඒවා ගන්නෙ නෑ. දෘෂ්ටිගතව ඒ ධර්මයේ ගන්නෙ නෑ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල හිටියොත් පමණයි ඊළඟ ජීවිතේ නැවත ශ්‍රද්ධාව තියෙන දෙවියෙක් මිනිසෙක් බවට අපිපත් වෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ බෞද්ධ ජීවිතය සම්මා දිට්ඨියටපත් වෙච්ච අම්මා ඔබට සොයලා දුන්නේ කවුද? ඔබලා පෙර ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හිටියා. දෙවෙනි කාරණේ තමයි සීලය. සීලය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා ලබන ජීවිතේ නැවත දෙවියෙක් වෙන්න ඕනේ නම් ඔබලාට ලැබෙන ජීවිතේ නැවත මිනිසෙක් වෙන්න ඕනේ නම් ඒ මනුස්ස ජීවිතය දිව්‍ය ජීවිතය ඔබලාට ලබලා දෙන්නේ මේ සිල්පද පහ විසින්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ දේපල කීර්තිය තනතුර නෙමේ. මේවාට ඔබට මනුස්ස ජීවිතයක් දිව්‍ය ජීවිතයක් ලබලා දෙන්න බෑ. මේවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුනොත් සතර අපායමයි අපිට උරුම වෙන්නේ. ඔබලාට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම් ඔබලාට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඒ දිව්‍ය ජීවිතය මනුස්ස ජීවිතය ලබලා දෙන්නේ සීලය විසින්මයි. එහෙමනම් කල්පනා කරන්න ඔබලා මේ ලබාගත්තා වූ ජීවිතය දකිද්දී මෙතන ඉන්න හැම කෙනෙක්ම පින්වතුනි ගිය ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච අය. ඒක හොඳට දකින්න ඕනේ. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච නිසායි සිහි මුලා නොවි මරණයකටපත් වෙලා මේ සුගතිය කියන මනුස්ස ජීවිතය අපි ලැබුවේ සීලේ ආනිසංසයක්. එහෙමනම් මේ ජීවිතය අපිට ලබා දෙන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපකාරී වුණා. දෙවෙනි කාරණය සීලය උපකාරී වුණා. තුන්වෙනි කාරණය පින්වතුනි දානය කියන කාරණය.
දානය තමයි අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබලා දෙන්නේ. එහෙමනම් මෙතන ඉන්න මේ සියලු දෙනාම පින්වතුනි ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පරිපූර්ණ වූ අය. එහෙනම් ඔබලාට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබලා දුන්නේ කවුද? පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානේ ආංශංසයි. ඔබලා මේ ප්‍රභූ භාවය කියලා, මේ වත් පොහසත්කම් කියලා, මේ ආයුෂ නිරෝගීකම කියලා ඔබලා මේ අත්විඳින්නේ පින්වතුනි පෙර ජීවිතේ ඔබලා කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන්ගේ ආනිසංසයි. වෙන දෙයක් නෙමෙයි. අම්මා තාත්තා දුන්න නිරෝගී භාවයක් නෙමෙයි, රජය දුන්න නිරෝගී භාවයක් නෙමෙයි. ඔබලා මේ ලබන නිරෝගී භාවය ඔබලාම පෙර ජීවිතේ දානය තුලින් ලබා ගත්තා වූ ආනිසංසයි. එහෙනම් කල්පනා කරන්න ඔබලාට මේ ජීවිතය ලබලා දීලා තියෙන්නේ කවුද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව, දෙවෙනි කාරණය සීලය, තුන්වෙනි කාරණය දානය. මේ කාරණා තුනේ ඵලයයි ඔබ මේ ජීවිතයේ හැටියට භුක්ති විඳින්නේ. අපි හිතනවා අපේ මේ ජීවිතය අපිට ලබා දුන්නේ අපේ අම්මයි තාත්තයි කියලා. මේක අම්මා තාත්තා ලබා දුන්න ජීවිතයක් නෙමෙයි පින්වතුනි. අම්මා කලේ කුසට ආපු දරුවා රැක බලාගෙන ලොකු මහත් කරලා යහපත් දරුවෙක් හැටියට සමාජගත කළායි කියන කාරණේයි. ඔබලා අම්මාගේ මව් කුසට ආවේ පෙර ජීවිතේ අර රැස් කළා වූ සංස්කාර තුන නිසා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලය, දානය නිසායි ඔබලා අම්මාගේ මව් කුසට ආවේ. ඔබලා ඒ කාරණා තුන රැස් නොකළා නම් සතර අපායේ සත්වේකුගේ මව් කුසේ තමයි අපි පිළිසිඳ ගන්නෙ. එහෙමනම් කල්පනා කරන්න ඔබේ ජීවිතය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලයත්, දානෙත් ඵලෙමයි. ඒ නිසාම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටත්, සීලයටත්, දානෙටත් ගරු කරන්න කියලා. ඔබේ අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටත්, සීලයටත්, දානෙටත් ගරු කරනකොට ඔබ අනිවාර්යයෙන්ම පින්වතුනි අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් කල්පනා කරන්න මේ කාරණා තුනේ වැදගත්භාවය ජීවිතයට එකතු කරගන්න. මේ කාරණා තුනේ වැදගත්භාවය ජීවිතයට එකතු කරගෙන අන්න අපි ධර්මයේ දෙස බලන්න අපි දක්ෂ වෙන්න ඕනේ. යහපත් උපතක් ලැබුවා. මේ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරන් යන්න ඕනේ. මේ උපත ලබා දෙන්න හේතුනේ මේ කාරණා කියන කාරණේ දකින්න ඕනේ. දකිමින් පින්නතුනි කොතෙන්ද අපි මේ ධර්ම මාර්ගේ යන්න තියෙන්නේ? ධර්මයේ සම්දික්තික ගුණ ජීවමානව තියෙනවා. ධර්මයේ සම්දික්තික ගුණය තාම නැති වෙලා නැහැ. ධර්මයේ සම්දික්තික ගුණය කියලා කියන්නේ පින්වතුනි මේ සම්දික්තික ගුණය ධර්මයේ ආරක්ෂා කරලා දෙන්නේ උපසම්පදා භික්ෂුව විසින්. උපසම්පදා භික්ෂුව තමන්ගේ ප්‍රාතිමෝක්ෂ සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන තාක්කල් මේ ධර්මයේ සම්දික්තික ගුණය මේ ලෝකේ පවතිනවා. එහෙමනම් ඔබ මේ මොහොතේ මේ ධර්මයේ සම්දික්තික ගුණය අත්විඳිනවා නම් පින්වතුනි ඒ ඔබ අත්විඳින්නේ මේ උපසම්පදා ස්වාමින් වහන්සේලා විසින් තම සීලයන් ආරක්ෂා කර ගැනීම නිසාමයි. ලෝතර බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට සිල්පද 227ක් දේශනා කරනවා. මේ සිල්පද 227න් පින්වතුනි බරපතලම සිල්පද 4ක් තියෙනවා. ඒකට සතර පරාජිකාවන් කියලා කියනවා. ඒ සතර පරාජිකාවන් ගිහි පින්වතුන් දැනගත යුතු නැති නිසා මම කියන්නේ නැහැ. නමුත් මේ සතර පරාජිකාවන්ගෙන් එකකට උපසම්පදා භික්ෂුවක් පත් වුණොත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේට උපසම්පදාවක් නැහැ. ඒ වගේම ශාසනයටත් අයිති නැහැ කියලා. නමුත් මේ වෙලාවේ පින්වතුනි මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා දහස් ගාණක් මේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ තුල ජීවත් වෙනවා. දහස් ගාණක් ජීවත් වෙනවා. මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන සිල්වත් ස්වාමීන් වහන්සේලා තායිලන්තේ, බුරුමේ, ශ්‍රී ලංකාවේ දසදහස් ගාණක් තාම ජීවත් වෙනවා.
ඒ නිසාම ධර්මයේ සාන්දිටික ගුණය තාම රැකිලා තියෙනවා. නමුත් යම් දවසක් එනවා පින්නතුනේ මෙහෙම ගිහිල්ලා මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. දැන් යා තමයි මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ. ඒ ලංකාව වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන්, තායිලන්තේ පුර වෙන්න පුළුවන්, තේරවාදී බෞද්ධ රටකයි මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච අවසාන ස්වාමීන් වහන්සේ අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් වෙනවා. ධර්මයේ සම්දිත්තික ගුණය නැතුව යනවා. මොකද දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්පස්සේ ඔක්කොම සතර පරාජිකාවටපත් වෙලා ඒ නිසා ධර්මයේ සම්දිත්තික ගුණය ඉවරයි. නමුත් පන්සල් තියෙනවා පින්වතුනි, ආරණ්‍ය තියෙනවා, වෙසත්තොරන් තියෙනවා, මිනිස්සුયો දන් දෙනවා, කාසාය කණ්ඩක කියන තැනටම මේක යනවා. නමුත් ධර්මයේ අර්ථයක් නැහැ. ධර්මය කියලා කියන්නේ පන්සලවත් ආරණ්‍යවත් වෙසත්තොරන්වත් නෙමේ. බොමලු බුදුමෙදුරු නෙමේ ධර්මය කියන්නේ. චතුරාර්ය සත්‍ය, ආරෂ්ඨාංගික මාර්ගය, සතර සටිපට්ඨානයේ සප්ත බොජ්ජංග, පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුප්පාදය, මේවා තමයි ධර්මය කියලා කියන්නේ. නමුත් අතනදී අර සතර පරාජිකාවන්ට සියලුම ස්වාමීන් වහන්සේලා අනාගතයේ දවසේ පත් වුණාට පස්සේ කවුරුත් පින්තුනි මේ ධර්මය ගැන කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ලෝකයේ සැපයි, මේ ලෝකයේ විඳින්න, හොඳට කන්න බොන්න අඳින්න පළදින්න, හොඳට කාලා බීලා මැරිලා යන්න කියන කාරණේ එදාට කියන්නේ. නමුත් පින්තුනි එහෙම දවසක් කවදා හරි අනාගතයේ තියෙනවා. නමුත් තාම ධර්මයේ සම්දික්කෝ තියෙනවා. ගෞරවනීය උපසම්පදා ස්වාමීන් වහන්සේලාට පිළිසිද්ධ වෙන්න. එහෙමනම් මේ තාම සම්දික්කෝ තියෙන ධර්මයෙන් ලබන්න තියෙන උපරිම ඵලයේ පින්තුනි අපි ලබන්න දක්ෂ වෙන්න ඕනේ. අපි දන්නේ කවදා මේවා විනාශ වෙලා යයිද කියලා දිනයක් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. එහෙමනම් මේ මොහොතේ අපි දක්ෂ වෙන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජනෙට අරගෙන සතර අපායෙන් මිදෙනවා කියන තැනට එන්න පින්වතුනි. හිතන තමයි දක්ෂභාවය. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නිවන් අවබෝධය කියන කෙන කියන්නේ නැහැ. මොකද නිවන් අවබෝධ කරගන්න නම් අපි නිවන් මාර්ගයට වැටෙන්න ඕනේ. අපි තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම් අපි තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. අපි සෝවාන් මාර්ගය තුලයි ඉන්නේ. එහෙනම් නිරේතුරුවම අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලා වන අපෙන් කුමක්ද බලාපොරොත්තුනේ? මේ ධර්මයේ ප්‍රයෝජනෙට අරගෙන මේ ජීවිතේ සතර පායෙන් මිදෙන්න කියන කාරණයයි. ඒකයි බලාපොරොත්තුනේ. ඒ නිසා නිරේතුරුවම පින්වතුනි අපි විචිකිච්ඡාව කියන කාරණයෙන් මිදෙන්න ඕනේ. මොකද හැම කෙනෙක්ගේම හිතේ තියෙන සාංකාවක්, සැකයක් තියෙනවා. අනේ මේ ජීවිතේ මට මෙතෙන්ට යන්න බෑ. මේ ජීවිතේ බෞද්ධ ගිහි කෙනෙකුට යන්න බෑ. බැඳීම් තියෙනවා, දුවදරුවෝ ඉන්නවා, රැකී ආරක්ෂා කරනවා, ව්‍යාපාර කරනවා. මෙන්න මේ විචිකිච්ඡාවෙන් මුලින්ම තමයි මිදෙන්න ඕනේ පින්වතුනි. විචිකිච්ඡාව තියෙන තාක්කල් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව පින්වතුනි මේ ගමනේ එක දශමයක්වත් අපිට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියනවා නම් ධර්මයේ සම්දිත්තිකෝ තියෙන තාක්කල් ඔබලාට සතර අපායෙන් මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ. සැකේ කියන කාරණේ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. මේ ජීවිතේ මට සතර අපායෙන් මිදෙන්න පුළුවන් කියන කාරණය ඒ චිත්තයේ අදිෂ්ඨානය ඇති කරගන්න. නමුත් ඒක මාන්නයක් බවට පත් වෙන්න දෙන්න එපා. මුලින් මේ චිත්තයේ අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පුළුවන් කියලා කියනවා නම් පින්වතුනි අපි බැහැයි කියන්න බෑ. අපිට නැහැයි කියන්න බෑ. අපි බැහැයි නැහැයි කියන මොහොතක් පාසා අපි සද්ධාවෙන් බැහැරට යනවා. සද්ධාවෙන් බැහැරට යනවා. ඒ නිසාම පින්වතුනි චිත්තයක් අදිෂ්ඨානයක් සකස් කරගන්න. මට මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න පුළුවන් කියන චිත්තය. ඒක තමයි මුල් වෙන්නේ. මොකද අතීතයේ හිටියා වූ අනේපිඩි සිටුතුමා, විසාකාව, නකුල මාතා, නකුල පියා කියන්නේ ලොකු ව්‍යාපාරිකයෝ. අර අනේපිඩි සිටුතුමා ජේත වනයේ රන් කාසිය වලින් අතුරනවා. ඒසා ධනයක් තිබ්බා.
දුවා දරුවෝ හිටියා, මොනුපුරු මිනිපිරියෝ හිටියා. ශාසනික සේවාවන් සිද්ධ කළා. මේ සියලු දේ කරමින් පින්වතුනි දසදහස් ගණන් ලක්ෂ ගණන් සෝවාන් ඵලයට පත් වුණා වූ උපාසක උපාසිකාවෝ එදා හිටියා. එතන හිත පිහිටන්න. එහෙම හිත පිහිටලා පින්වතුනි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී ඔබ දක්ෂ වුණේ නැත්නම් සතර අපාය කියන කාරණේ මිදෙන්න පින්වතුනි නැවතනම් අවස්ථාවක් මේ ශාසනය අපිට ලැබෙන්නේ නැහැ. ධර්මයේ හරයන් ධර්මයේ අර්ථයන් වේගයෙන් හීන වෙලා යනවා. ධර්මයේ සම්දිත්තික ගුණය වේගයෙන් හීන වෙලා යනවා. මෙහෙම ගිහිල්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට යනවා කියලා. පරමායුෂ අවුරුදු 10යි කියන තැනට යනවා. එතන ගිහිල්ලා ආයිමත් පරමායුෂ අවුරුදු 80000 දක්වා ඉහළට යනවා. ඒ කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙමනම් අවුරුදු ලක්ෂ ගාණක් යනවා පින්වතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒසා අවුරුදු ලක්ෂ ගානකදී අබුද්ධෝත්පාද කාලයක් තියෙන්නේ. බුදු කෙනෙක් නැහැ. අපි පහනක් පත්තු කළත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙකුටයි පත්තු කරන්නේ. අපි මලක් පූජා කළත් ගහකට ගලකට තමයි එදාට පූජා කරන්නේ. සම්මාදිට්ඨියක් නැහැ, ධර්මයක් නැහැ. අවුරුදු ලක්ෂ ගානක අබුද්ධෝත්පාද කාලයක් ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු ලක්ෂ ගානකට පස්සේ ඒ ශාසනය අවුරුදු 80000ක් පැවතිලා කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක් එනවා පින්වතුනි. මේ ඉරවල් 7ක් පායලා මේ කල්ප විනාශයක් සිද්ධ වෙලා මේ මහ පොළොව අලු දූවිලි බවට පත් වෙලා කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක් අවුරුදු ලක්ෂ ගානක නෙමේ කල්ප ගානක. එදාට පින්වතුනි අපි සියලු දෙනාම දුකෙන් දුකටමයි මේ කල්ප ගාන යන්නේ. එහෙමනම් අපි තුල චිත්තයක් අදිෂ්ඨානයක් සකස් කරගන්න ඕනේ. ඔබලා මේ ජීවිතයේ මේ ශ්‍රද්ධාව තියෙන බෞද්ධයෙක් බවට පත් උනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ලැබෙන අවසාන අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නේ කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගෙන මේ ගමන යද්දී අපිට මොනවද පින්වතුනි අවශ්‍ය වෙන්නේ? සතර අපායන් මිදීම උදෙසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයි තෙරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය ආර්යකාන්ත සීලයක් හැටියට රැකෙන්න ඕනේ. තුන්වෙනි කාරණය පින්වතුනි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. බලන්න මොනසානම් සරල තැනක්ද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කියලා. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, සීලය ආර්යකාන්ත සීලයක්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න කියලා. බලන්න මේසා සරල තැනක් අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අහිමි වෙලා තියෙනවා. බලන්න අපි ජීවත් වෙනවා කියලා උදේ ඉඳන් කොච්චරනම් දුක් අන්දරාවක්ද විඳින්නේ. රැකී ආරක්ෂා කරමින් ව්‍යාපාර කරමින් අවදානමට අපේ ජීවිත ලක් කරමින් දුවා දරුවෝ පෝෂණය කරමින් මේවා උදෙසා අප්‍රමාණ දුක් විඳමින් බලන්න දුක කියන කාරණය සැප කියන කාරණයත් අපි පටලවගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැබෑ සැපේට අවශ්‍ය කාරණා තුනයි අපිට කියන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලයත්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත්. මේ සැබෑ සැපේට තියෙන මේ සරල කාරණා තුනෙන් බැහැර වෙලා පින්වතුනි අපි මේ අයෝමය දුක දෙන්නා වූ පැත්තම හැම වෙලාවම තෝරගන්නවා. ඒ නිසා නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ සෙවණට එන්න, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න, බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. බලන්න මේ සැනසෙල්ල අපි විඳින්නේ කවුරුන් නිසාද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. අපිට මේ මනුස්ස ජීවිතය ලැබුණේ කවුරු නිසාද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. අපි සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙක් උනේ කවුරු නිසාද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. අතීත ජීවිතවල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබුණ නිසාමයි. අපි මේ ජීවිතයේ මේ ශාස්ත්‍රීය භාවය ලැබුවේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් නිසාමයි. එහෙමනම් පින්වතුනි
මේ ජීවිතේ අපිට යමක් ලැබුණද ඒ සියල්ල අපිට ලැබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. දිව්‍ය ලෝකයක් මනුස්ස ලෝකයේ සතර අපාය ගැන අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි. මේ ජීවිතයේ උපරිම ආත්ම භාව 7කට කෙටි කරන්න පුළුවන් කියලා අපිට කවුද කිව්වේ? ලෞතර බුදුරජාණන් වහන්සේමයි. එහෙනම් බලන්න අපේ ජීවිතේ අපි එක තප්පරයක් හරි සිනා වෙනවා නම් සතුටෙන් ඉන්නවා නම් ඒ සිනාවේ සතුටයි ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. ඒ සිනාවේ සතුට අපි ලැබුවේ පින්නතුනි මේ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් කරගත්තා වූ පින්කම් නිසාමයි. එහෙනම් මේ ජීවිතේ අපි යම් සතුටක් අපි යම් දෙයක් ලබලා තියෙනවා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාම කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් මේ සියල්ල අපිට ලබලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නම් මේ ලබාගත්තා වූ ජීවිතයේ පින්නතුනි අපි ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරන දිශාවට අරන් යන්න. බලන්න මේ සැනසෙල්ල ලබන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මොනසා දුක් අන්දරාවක් සංසාරයක් පුරාවට විඳද කියන කාරණය අපි නිරේතුරුම බුදුරජාණන් වහන්සේ කියලා හිතනකොට සිදුහත් කුමාරයා කියන තැන අපි නවතිනවා. ඉන් එහාට යන්නේ නැහැ. නමුත් මේ ශ්‍රද්ධාව කියන කාරණය අපි තුල මෝදු වෙන්න නම් අර බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් අර බෝධි සත්වයින් හැටියට විඳා වූ අපමණ දුක් අපි මෙනෙහි කරන්න ඕනේ. ඒ ආවා වූ සංසාර ගමන දකින්නකොට උන්වහන්සේ මොනසා කැපවීමක් පින්නතුනි අපිට මේ සැනසෙල්ල ලබා දෙන්න වින්දාද කියන කාරණේ අපිට දකින්න පුළුවන්. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට තිබුණ අවශ්‍ය නම් නිවන් අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. පරාර්ථකාමී වෙනවා. මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. තවත් කෝටි ප්‍රකෝටි ගානකට මේ ධර්මයේ සැනසෙල්ල ලබා දෙනවායි කියන පරාර්ථකාමී තීරණයට ආවා. ඒතර බලන්න තමන්ගේ අතට ආපු නිර්වාණ අවබෝධය අතහැරලා එදා බෝධිසත්වය භවයට බහින්න පින්වතුනි ඔබත් මමත් ගැන හිතලාමයි. ඔබටත් මටත් මේ මොහොතේ ලබන සැනසෙල්ල ලබා දෙන්න හිතලාමයි එදා බෝධිසත්වය සංසාරයට බහින්නේ. එහෙම සංසාරයට බැහැලා සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් කල්පයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් ගන්න කියනවා. මේ පෙට්ටියට අබෑට පුරවන්න කියනවා. අවුරුදු 100ට වතාවක් එක අබෑටයක් අයින් කරන්න කියනවා. කවදාද මේ අබෑට ටික ඉවර වෙන්නේ? එදාටයි කල්පයක් ඉවර වෙන්නේ කියනවා. නම් බලන්න මේ අති දීර්ඝ වූ කල්ප සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් පෙරම් පිරුවා. ඒ පෙරම් පුරාගෙන ආපු ගමනේදී උන්වහන්සේ ඇස් ගලව ගලවා කැමැත්තෙන් දන් දෙනවා. මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දෙනවා. මේ මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දෙනවා. බිරිඳක් බිසවක් රටක් රාජ්‍යයක් සක්විති රජකමක් දීපලක් තිබ්බනම් ඒ සියල්ල දන් දෙනවා පින්වතුනි. ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබලා දෙන්න. ඔබත් මමත් ගැන හිතලා මේ මොහොතේ ඔබත් මමත් ලබන සැනසෙල්ල අපිට ලබන්න ඒසා දෙයක් ලැබුණා වූ දේ දන් දුන්නා. සිදුහත් කුමාරයා හැටියට ඉපදිලා මොන ශාස්ත්‍රීය භාවයක්ද පින්වතුනි ලබන්නේ? රාම්‍ය සුරාම්‍ය සුභ මාලිගා ලබනවා. සක්විති රජකමේ උරුමය ලබනවා. යශෝදරාව රාහුල වගේ දරුවෝ බිරින්දෑවරුන් ලබනවා. උදේට එළියට දාන කෙළ පිටක් වගේ එළියට දැම්මේ. අපිට පුළුවන් ද අපේ දරුවා පැයක් ඉස්කෝලේ ගිහිල්ලා පරක් වුණොත් සැනසෙල්ලේ ඉන්න? අපිට පුළුවන් ද අපේ බිරිඳ සාම්පුරුෂයා පැයක් රස්සාවට ගිහිල්ලා පරක් වුණොත් සැනසෙල්ලේ ඉන්න? බලන්න මොනසා දෙයක්ද අතහරින්නේ අපිට මේ සැනසෙල්ල ලබලා දෙන්න. මේම අතහැරලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නැහැ. පතපොත තිබ්බේ නැහැ. ඒ නිසාම උන්වහන්සේ හිතුවේ දුක තුලින්මයි දුක ජය ගන්න කියලා.
පසු කාලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම හිතුවේ දුක තුලින්මයි දුක ජය ගන්න පුළුවන්. ඒ නිසා මම මේ කයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද. සමහර දාට මං එක කඩල ඇටයයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ. එදා මට පිටකොන්ද කියලා උදරය කියලා දෙකක් තිබ්බේ නැහැ. උදරේ අත ගන්නකොට පිටකොන්දයි යහුනේ, පිටකොන්ද අත ගන්නකොට උදරයයි යහුනේ. ඒ තරමට මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද. සමහර දාට මට නැගිටින්න පණ නැහැ. මම බඩ ගාගෙන අර ගොපලු ගාල් වලට ගිහිල්ලා අර හරක්ගේ තනකුඩු වලට කට තියලා කිරි උරා බිව්වා. ඒ හරක් පයින් ගහනකොට මං වැටිලා සුමාන දෙක කලන්තේ දාලා හිටියා. නැගිට ගන්න පණ නැහැ. මම බඩ ගාගෙන ගිහිල්ලා අර හරක් පැටව දාපු කහපාට අසූචි කෑවා. ඒ කහපාට අසූචි කද්දිත් ආනන්ද මට අපුලක් දුකක් දැනුනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න අර කහපාට අසූචි කද්දිත් උන්වහන්සේට අපුලක් දුකක් නොදැනුනේ පින්වතුනි. ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දෙන්නමයි. ඒසා දුක් අන්දරාවක් විඳලා බෝධිසත්වයෝ දැනගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. අන්න උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා සුජාතාවගේ කිරිපිටු දානේ වළඳලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා චිත්තයක්. ජයශ්‍රී මහා බෝධි මූලෙදී මේ ලේම සම්මැට නහර වියලේවා මම සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. එමයි වාඩි වෙන්නේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලෙදී පින්නතුනි බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරෙනවා. රූපය කෙරෙහි තියෙන කැමැත්ත, වේදනාව කෙරෙහි තියෙන කැමැත්ත, සංඥාව කෙරෙහි, චේතනාව කෙරෙහි, විඥානය කෙරෙහි තියෙනා වූ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන කැමැත්ත අතහරිනවා. ඒ කැමැත්ත අතහරින මොහොතේ රූපයට තියෙන තෘෂ්ණාව අතහැරෙන මොහොතේ බෝධිසත්වයෝ චතුරාර්ය සත්‍ය ධර්මතාවයන් සමග සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නේ. එහෙමනම් බලන්න මේ සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී ජීවිතේ මරණයට දාලායි ලබා ගත්තේ. එහෙනම් ඔබත් මමත් මේ සැනසෙල්ල ලබන්න එදා බෝධිසත්වය පින්නතුනේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී Tamanගේ ජීවිතය මරණයට දානවා. එහෙමනම් කල්පනා කරන්න මේ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී අර මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දෙන වෙලාවේදී මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දෙද්දී ඇස් ගලවා දන් දෙද්දී පින්නතුනි බෝධිසත්වයෝ ලක්ෂ කී වතාවක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? බෝධිසත්වයෝ ලක්ෂ කී වතාවක් Tamanගේ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මහා සාගරේ ජලය පරාද වෙන්න ලේදන් දෙනකොට අන්න එහෙමනම් කල්පනා කරන්න ඔබත් මමත් මේ ලබන්නා වූ මේ සැනසෙල්ල උදෙසා පින්නතුනි ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයකට සැනසෙල්ල අපි ලබන්නේ. මොනසා සැනසෙල්ලක් මේ සැනසෙල්ල ලබන්නේ ලක්ෂ කී වාරයක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය හැටියට මේ තමන්ගේ ජීවිතේ මරණයට දැම්මද? මොකක්ද මේ සකස් වෙන්නේ? සද්ධාවයි සකස් වෙන්නේ. අනේ බුදුරජාණන් වහන්සේමයි අයෝමේ ශක්තිය අයෝමේ සරණ. උන්වහන්සේගේ මහා කරුණා ගුණයමයි පින්වතුනි අපිට එකම රැකවරණය කියන කාරණේ අපිට දැනෙනවා. උන්වහන්සේ මේ ආවා වූ භව ගමනේ ගත කළා වූ හැම තප්පරයක්ම ගත කළේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දෙනවායි කියන අදිෂ්ඨානේ. අන්න එහෙම දකින්නකොට කුමක්ද අපි තුල සකස් වෙන්නේ? සද්ධාවමයි සකස් වෙන්නේ. ඒ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිය දකින්නෙහි ගුණයන් දකින්න. එම ඥානයන් දකින්නකොට අපි තුල සද්ධාව සකස් වෙනවා. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පින්වතුනි සෝවාන් ඵලයට.
මේ ශ්‍රද්ධාව අපි ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පත් කර ගන්න ඕනේ. ඒ කියන්නේ අචල ශ්‍රද්ධාවක් බවට පත් කර ගන්න ඕනේ. ශ්‍රද්ධාව කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ දෙකක්. එහෙමනම් ආකාරවතී ශ්‍රද්ධාව තැනට යන්න ඉස්සෙල්ලා මේ ශ්‍රද්ධාවෙත් තියෙනවා තව කාරණයක්. ඒක තමයි අමූලිකා ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කියන කාරණේ අපි හොඳින් අඳුන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළවෙන් පස් අහුරක් අරගෙන මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. මේ මහ පොළවේ පස් ප්‍රමාණයට දුගතිගාමී වෙනවා. එහෙනම් එතන තියෙනවා සැඟවුණා වූ දෙයක්. එහෙනම් සද්ධාවයි අමූලිකා සද්ධාවයි කියන කාරණේ අපි හොඳට දැනගන්න ඕනේ. මොකද අමූලිකා සද්ධාව නිරේතුරුවම පින්වතුනි අපිව අසරණ කරලා දානවා. අපි හිතනවා මේ සද්ධාව කියලා. නමුත් සද්ධාව නෙමෙයි අපි තුල තියෙන අමූලිකා සද්ධාවයි. ඒ නිසා අමූලිකා සද්ධාව කියන කාරණේ හොඳින් දැනගන්න ඕනේ. එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා තමයි මේ ගමේ පන්සලේ හැමෝටම භාවනාව කියලා දෙන්නේ. 35ක් විතර සිල් ගන්න ගමේ පන්සලේ හැමතෙම භාවනාව කියලා දෙන්නේ අම්මා. කොලයක් බලාගෙන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ අම්මා තමයි. මේ අම්මා අවුරුදු 80ක් වගේ වයසේදී ලෙඩ වෙනවා. ලෙඩ වෙලා රෝහලට අරන් යනවා. රෝහලේදී මරණාසන්න වෙනවා. නහයට බට දාලා, කටට බට දාලා ඔක්සිජන් දීලා මේ අම්මා ඇත්තටම හිතනවා මම මැරෙයි කියලා. නමුත් කොහොම හරි මේ අම්මා මැරෙන්නේ නැහැ. මේ අම්මා ගෙදර ආවට පස්සේ දවසක් මං ඒ ගෙදරට පින්ඩපාතේ වඩිද්දී ඒ අම්මා කියනවා හාමුදුරුවනේ මැරෙනවා කියන කාරණේ මෙච්චර දුකක් කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ. මැරෙනවා කියන කාරණේ මෙච්චර වේදනාවක් කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ. මම හිතුවා මම මැරෙයි කියලා. මම මැරෙයි කියලා හිතන වෙලාවේ මං ජීවිතයේ පැත්තටමයි ඇද්දේ. මම මැරෙන්න කැමති වුණේ නැහැ. මම මැරෙන්න බය වුණා. මැරෙන වෙලාවේ මට මතක් වුණේ දුවා දරුවෝ දීපල අර මොනබුරු මිනිබිරිය විතරයි. මං කළ පිනක් මට මතකුනේ නැහැ කිව්වා. ශ්‍රද්ධාව තිබිලාද? තිබිලා නැහැ. පන්සලේ යා තමයි භාවනාව කියලා දුන්නේ. නමුත් ශ්‍රද්ධාව තිබිලා නැහැ. ශ්‍රද්ධාව තිබ්බනම් පින්වතුනි ශ්‍රද්ධාව තියෙන කෙනා මරණයට බය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන කෙනා මැරෙන මොහොතේ සාදුකාර දෙමින් මැරෙන්නේ. යාට සුගතිය පේනවා. එයාට දෙවියෝ පාවඩෙලනවා පේනවා. එයාට තෙරුවන්ගේ අයෝමය සරණ පේනවා. ඒ නිසා යමෙක් ශ්‍රද්ධාව කියන කාරණේ සකස් කරගත්තා නම් මැරෙන්න බය නැහැ. කාට හරි පින්වතුනි මැරෙනවායි කියලා කාරණය බයක් නම් තමා කෙරෙහි අනුකම්පාවෙන් තමා හිතන්න ඕනේ තාම ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. ඒක හොඳට හිතන්න ඕනේ. තමා කෙරෙහි අනුකම්පාවෙන් තමන්ට මැරෙනවායි කියන කාරණය බයක් නම් මැරෙන වෙලාවේ සැහැල්ලුවෙන් ඇස් දෙක පියාගන්න බැහැ කියලා හිතෙනවා නම් තමා කෙරෙහි අනුකම්පාවෙන් හිතන්න තාම අමූලිකා ශ්‍රද්ධාව තුලා ඉන්නේ. ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. මේ ශ්‍රද්ධාවේ අයෝමය ශක්තිය තමයි එයා මරණයට hina වෙමින් මුහුණ දෙන්නේ. එයා සුගතිය දකින්නවා, සුගතිය පේනවා. යාට බියක් සකස් වෙන්නේ නැහැ පින්වතුනි. දිව්‍ය මනුස්ස සැපයක්මයි. ඒ වගේමයි තව එක්තරා මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා අර සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටිය ඇතුළේ හිටපු මහත්මයෙක්. සුනාමිය ඇවිල්ලා මුහුදු වතුර ඇවිල්ලා ඒ කෝච්චි පෙට්ටිය යට කරගෙන ඒ මහත්මයා ගිලිලා කෝච්චි පෙට්ටියේ නැවත ඉහළට මතුවෙනකොට මේ මහත්මයා හොඳට පන්සිල් සමාදන් වෙච්ච මහත්මයෙක්, පන්සලට දාන පූජා කරපු මහත්මයෙක්, වර්තමාන සමාජයේ ශ්‍රද්ධාව තියෙනවායි කියන තැන හිටපු මහත්මයෙක්. නමුත් මෙයා අර පළවෙනි රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටිය යට වෙලා ඒ රැළෙන් ඉහළට මතුවන වෙලාවේ පින්වතුනි එයාට එක පාටම හිතිලා තින්නේ බුදුරජාණන් වහන්සේත් බොරුයි, ධර්ම රත්නයත් බොරුයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්මයේ ඇත්තනම් මට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා එයා හිතුවේ. සංස්කාරයන්ට අනුව එයා ඒ සිද්ධිය ගැලපුවේ නැහැ.
එයා හිතුවේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්මයත් බොරුයි. ඒ කියන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් බැහැර වුණා. ශ්‍රද්ධාව තිබිලාද? තිබිලා නැහැ. ශ්‍රද්ධාව තිබුණා නම් එයා කවදාකවත් තෙරුවන් සරණෙන් බැහැර වෙන්නේ නැහැ. මරණය දැක දැක තව ශ්‍රද්ධාවටමයි සෙන්දු වෙන්නේ. ශ්‍රද්ධාව තිබුණේ නැහැ. ඒ නිසා පළවෙනි රැළේදීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ අහිමි කරගන්නවා. දෙවෙනි රැළත් ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වෙලා දෙවෙනි රැළෙනුත් මතුවෙනකොට ඒ මහත්තයා කියනවා මට අකුසල් සිත් 10 ගාණක් ඇති වෙමින් නැති වෙමින් ගියා කියලා. කිසිම කුසලයක් මතක් වෙලා නැහැ. දුන්නා වූ දානයන් රැක්කා වූ සීලයන් මතක් වෙලා නැහැ. මොකද පළවෙනි රැළේදී මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. තෙරුවන්ගෙන ශ්‍රද්ධාවෙන් බැහැර වුණා. ඊට අදාළව පින්වතුනි අකුසල් සිත් සකස් වුණා. හේතුඵල ධර්මය. නමුත් මේ මහත්මයා මැරුණේ නැහැ. නමුත් මේ මහත්මයා දැනුත් කියනවා හාමුදුරුවනේ එදා මම මැරුණා නම් කොහේ යයිද කියලා මටවත් හිතාගන්න කිසිම කුසලයක් මතක් වෙලා නැහැ. බලන්න අමූලිකා ශ්‍රද්ධාව. නමුත් මේ හොඳ බෞද්ධ කෙනෙක්. නමුත් දැන් මේ මහත්මයා දන්නවා මොකක්ද අමූලිකා ශ්‍රද්ධාව, මොකක්ද ආකාර ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව මොකක්ද කියන කාරණේ. මේක ගිහි අයට විතරක් නෙමෙයි. අපේ පැවිදි පක්ෂයටත් එසේමයි. මං රෝහලේ ස්වාමීන් වහන්සේ නමක් බලන්න මහරගම රෝහලට ගිය වෙලාවේ ඊට අල්ලපු ඇඳේ වයෝවෘද්ධ නායක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ අවුරුදු 80ක් වගේ වයසයි. තමන්ගේ උපසම්පදාත් ගෝල ස්වාමීන් වහන්සේලා 10-15 නමක් ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වේදනාවෙන් කෙඳිරි ගන්නවා, ගොඩාක් වේදනාවෙන්. ඉතින් මම බලන්න ගිය ස්වාමීන් වහන්සේ බලලා අනේ මට හිතුණා උන්වහන්සේ වේදනාවෙන් කෙඳිරි ගන්න නිසා උන්වහන්සේටත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මල් ළඟට ගිහිල්ලා කිව්වා නායක ස්වාමීන් වහන්සේ වේදනාවෙන් කෑ ගහන එකේ තේරුමක් නැහැ. නිරේතුරුවම බුදු ගුණම සිතන්න, බුදුරජාණන් වහන්සේගේ ගුණම සිතන්න කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා හාමුදුරනේ බුදු ගුණ හිතලා වැඩක් නැහැ. මං හිතුවා මට වැඩක් උනේ නැහැ කියලා. ශ්‍රද්ධාව තිබිලාද? නැහැ. ජී පැවිදි ભેදයක් නැහැ. මෙන්න මේ ශ්‍රද්ධාවයි අමූලිකා ශ්‍රද්ධාවයි හඳුනා ගන්න ඕනේ. මේක සමාජය තුළ තියෙන නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා පොළවෙන් ගන්න පස් ප්‍රමාණයටයි සත්වයා සුගතිගාමී වෙන්නේ කියලා. හරි භයානක තැනක්. හරි භයානක තැනක්. උපාදාන පත්‍ය භවෝ කියන තැන අපිව සංසාරය තුල අතරමං කරලා දානවා. මේ අතරමං භාවයෙන් අපිව මුදවලා දෙන්නේ තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවමයි. ඒ නිසා අමූලිකා ශ්‍රද්ධාව කියන කාරණය හඳුනා ගන්න. අමූලිකා ශ්‍රද්ධාව කියන කාරණය හඳුනගෙන පින්වතුනි ශ්‍රද්ධාව කියන කාරණයට එන්න. ඔබ තුලින් ඔබ ස්වයං පරීක්ෂණයක් කරලා බලන්න. ඔබ මරණයට බියක් සකස් වෙනවා නම් එහෙනම් තාම අමූලිකා ශ්‍රද්ධාව තියෙන්නේ. ශ්‍රද්ධාව වැඩිලා නැහැ. තමා කෙරේ අනුකම්පාවෙන් හිතන්න ඕනේ, ලෝකයාට කියන්න නෙමෙයි. නැත්නම් අපි අසරණ වෙනවා. මෙන්න මේ අමූලිකා ශ්‍රද්ධාව හඳුනගෙන අමූලිකා ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා අපි ශ්‍රද්ධාව කියන තැනට ආවා. නමුත් මේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් නැහැ පින්වතුනි සතර අපායෙන් මිදෙන්න. මේ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න ඕනේ. අචල ශ්‍රද්ධාවක් කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාවක්. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ පින්වතුනි ශ්‍රද්ධාව කියන කාරණේත් අපි විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියන කාරණේත් අපි විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. දැන් මං කිව්වා අර බෝධිසත්වයින් ආවා වූ ගමන. ඒ බෝධිසත්වයින් ආවා වූ ගමනේදී අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදි පින්වතුනි අපේ බෝධිසත්වයා අර මඩ වගුරක වැතිරෙනවා. එයා කැමති උනේ නෑ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ මඩ තැවෙරෙනවට. මඩ වගුරක වැතිරිලා එදා දීපංකර බුදුරජාණන් වහන්සේට පාපිස්නාවක් වුණ වෙලාවේ බෝධිසත්වයෝ තුල ඇති වුණා වූ විඳීම් නිට්ටයද අනිත්‍යද? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒකෝට බලන්න එහෙම ගිහිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දෙනවා බෝධිසත්වයින්ට.
ඔබ අහවල් කාලේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ දෙන වෙලාවේ අපේ බෝධිසත්වයින් තුල කොච්චරනම් විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඉන් පස්සේ බලන්න සංසාරයට බැහැලා ඇස් ගලවා දන් දෙනකොට මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දෙනකොට මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දෙනකොට ඇති වුණා වූ විඳීම් නිට්ටයද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපයන් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට බලන්න අර 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරපු වෙලාවේ ඒ ඇති වුණා වූ වේදනාත්මක විඳීම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් මේ සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් දස පාරමී ධර්මයන් පුරලා මේ සකස් කරගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් ඒ උත්තම සම්මා සම්බුද්ධ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දීලා අරසා දුක් අන්දරාවක් විඳලා අවබෝධකට දේශනා කළා වූ ධර්මයේ නිට්ටයද අනිත්‍යද? මේකත් අතුරුදහන් වෙනවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයේ අතුරුදහන් වුණා. මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වෙනවා. ධර්මයේ සම්දිත්තික ගුණය නැති වෙනකොට ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වෙනවා. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා ගන්නෙ. එහෙනම් බලන්න මේසා අයෝමේ චරිතයක් ඔබත් මමත් මේ සැනසෙන සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් දුක් අන්දරාවක් වින්ද අර අයෝමේ සම්මා සම්බුද්ධ චරිතයක් අනිත්‍ය නම් අන්න ඔබේ ජීවිතය කුමක්ද කියලා දකින්න. ඔබ මේ බැඳිලා ඉන්න ස්වාමි පුරුෂයා බිරිඳ කියන ජීවිතය ගැන දකින්න. ඔබ මේ බැඳිලා තියෙන දරුවා මුණුපුරා අම්මා තාත්තා කියන ජීවිතය ගැන දකින්න. ඔබ මේ බැඳිලා තියෙන ගේ රැකියාව වෘත්තිය කියන කාරණේ දකින්න. අරසා අයෝමය සම්මා සම්බුද්ධ චරිතය අනිත්‍ය නම් අන්න විදර්ශනාවට ලක් කරනවා ශ්‍රද්ධාවත්. අන්න දැන් විදර්ශනා නුවණයි සකස් වෙන්නේ, අනිත්‍ය සංඥාවන් සකස් වෙනවා. මේ යන ගමනේදී පින්විතුනි අපි නිරතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න ඕනේ. මොකද අපිට සමාජයෙන් ගොඩාක් දේවල් ඇහෙනවා. යමෙක් පින්විතුනි යමක් ප්‍රකාශ කරන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ස්වාමින් වහන්සේලා 19ක් එකම සූත්‍රයක් අරන් විග්‍රහ කරලා බණක් කිව්වොත් ඒ ස්වාමින් වහන්සේලා 19 සූත්‍රයේ විග්‍රහ කරන්නේ 10 ආකාරයකට. එකම කාරණයක් ගැන යමෙක් කට්ටියක් පොත් 10ක් ලිව්වොත් ඒ පොත් 10 ලියන්නේ පින්වතුනි ආකාර 10කට අර්ථයන් 10කට. නමුත් මේ කියන කෙනාත් ලියන කෙනාත් වැරදි නැහැ. ඒ අයට කිසිම දොසක් අපිට නගන්න බෑ. මොකද යමෙක් ප්‍රකාශ කරන්නේ පින්වතුනි තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. ඒ නිසා අපිට කාටවත් වරදක් කියන්න බෑ. එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මස් මාළු කන්න කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මස් මාළු කන්න එපා කියලා. දැන් අපිට ප්‍රශ්නයක් කවුරු කියන දේද හරිද කියන ප්‍රශ්නේ. නමුත් පින්වතුනි අපි මේ ප්‍රශ්නවල පැටලෙන්න යන්න අවශ්‍ය නැහැ. සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණකදී අපි මේ විතර්කයන් තුල පැටලිලා හිටියා. ඒ නිසා තවත් මේවැ පැටලෙන්න යන්න එපා. දැන් තියෙන්නේ පැටලුම ලියා ගන්න දිශාවට යන්නයි. ඒ දිශාවට යනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයා කරගන්න. කොහොමද පින්වතුනි අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්නේ? උන්වහන්සේ පිරිනිවන් පාල ඉවරයි. අන්න පිරිනිවන් පාන්න පෙර ආතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මගේ ඇරෑමෙන් ධර්ම විනය දෙකයි ශාස්ත්‍රූ බවට පත් වෙන්නේ කියලා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ධර්ම විනය දෙකයි ශාස්ත්‍රූ බවට පත් වෙන්නේ කියලා. එහෙනම් ජීවමානව බුදුරජාණන් වහන්සේ තාම ඉන්නවා. මොකද ධර්මයේ සම්දිත්තිකෝ කියනවා. එහෙනම් ජීවමානව බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්ම විනය දෙක කියන කාරණය. එහෙමනම් පින්වතුනි
මොකක්ද මේ ධර්ම විනය කියලා කියන්නේ? මොකද අපි ධර්ම විනයයි කල්යාණ මිත්‍රයා බවට පත් කර ගන්න ඕනේ. ධර්ම විනය කල්යාණ මිත්‍රයා බවට පත් කර ගන්න නම් අපි දකින්න ඕනේ කුමක්ද ධර්ම විනය කියලා කියන්නේ කියලා. ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සියලුම ධර්මස්කන්ධය. සූත්‍ර අභිධර්ම විනය කියන මේ සියලුම ධර්මස්කන්ධයයි ධර්ම විනය කියලා කියන්නේ. එහෙමනම් මේ ධර්ම විනය කියන කාරණය පින්වතුනි අපිව අවසානයේ පෙළගස්සන්නේ කොතැනටද? කොතැනද පෙළගස්සන්නේ? නිවන කියන තැනට, චතුරාර්ය සත්‍ය අවබෝධයට. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අපි මුලින්ම අවබෝධ කරගන්නේ කුමක්ද? දුක කියන කාරණේ නේද? කුමක දුකද අපි අවබෝධ කරගන්නේ? පංච උපාදානස්කන්ධයේ දුක. රූප වේදනා සංඥා සංකාර විඥානයන් නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙනා වූ දුක. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ සමස්ත ධර්ම විනය සියල්ලම අවසාන ඉලක්ක කරන්නේ කොතැනටද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන තැනට. මොකද අපි භාවනා කරලා අපි සතර සතිපට්ඨාන ධර්මයන් කාය චිත්ත ධම්ම වේදනා කියන ධර්මතාවයන් වඩාගෙන ඉස්සරහට යද්දී අපි අවබෝධ කරගන්න ඕනේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා. සතර සතිපට්ඨාන ධර්මයන් වඩාගෙන යද්දී අපි තුල සකස් වෙන්නේ කුමක්ද? සප්ත බොජ්ජංග. සති ධම්ම විජය වීරි ප්‍රීති ප්‍රසද්දී උපේක්ඛා සමාධි. එතකොට මෙන්න මේ සප්ත බොජ්ජංගත් අපි අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් බලන්න සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී සතර සතිපට්ඨානය නිසා වැඩෙන්නා වූ සප්ත බොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. මොකද සතර සතිපට්ඨාන ධර්මේනුත් වැඩුණ මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියට. මොකද මේ සප්ත බොජ්ජංගේනුත් වැඩුණ මේ රූපය ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධයක් හැටියට. එහෙනම් සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා දකිද්දී ඉන් වැඩෙන සප්ත බොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා දකිද්දී අවසානයේ අපි අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. එහෙනම් යමෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙනවායි කියලා කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරගන්න. කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවායි කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. එහෙනම් පංච උපාදානස්කන්ධයේ අවසාන ඉලක්ක වෙන්නේ. එහෙනම් බලන්න ධර්ම විනී අවසාන ඵලයේ අවසාන හරය කුමක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන තැනට අපි වරන් එමු. පංච උපාදානස්කන්ධය කියන තැනට අරන් එමු. දැන් බලන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ කුමක්ද? මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි. මේවා නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. එහෙනම් බලන්න තමාගේ ඇස අනිත්‍යයි කියලා දකිනකොට තමාගේ ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිනකොට තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්තා. තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්තද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන තැනයි ධර්ම විනය අවසාන ඉලක්කය. එහෙනම් තමාගේම ඇස තුලින් තමා මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දී තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරලා ගත්තා. සමස්ත ධර්ම විනය හරය ඵලය තමා තුලින් තමා මතු කළා. තමාගේ ඇස තුලින් තමා දකිනවා මේ ඇස අනිත්‍යයි කියලා. තමාගේ කන තුලින් දකිනවා මේ කන අනිත්‍යයි කියලා. තමාගේ ඇස තුලින් දකිනවා මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා. අන්න තමා තුලින් තමා දැන් දකින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙමෙයි මේ දකින්නේ. මුලින් අපි ශ්‍රද්ධාව තුල ඉඳලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගේ ගමන් කරලා දැන් ඉස්සරහට ඇවිල්ලා අන්න තමා තුලින් තමා දැන් දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන නිසා නෙමෙයි තමන් දකින්නේ.
තමාගේ ඇස තුලින් දකිනවා මේ ඇස අනිත්‍යයි කියලා. මේ ඇස නිසා සකස් වුණා වූ විඳීම් තුලින් දකිනවා මේ විඳීම් අනිත්‍යයි කියලා. අන්න හැරෙන්නේ ආකාරවතී සද්ධාව. ඒක තමයි ආකාරවතී සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ ආකාරවතී සද්ධාව. අචල සද්ධාව. එයා බුදුරජාණන් වහන්සේ කියන නිසා නෙමෙයි දැන් පිළිගන්නේ. මෙච්චර දවස් බුදුරජාණන් වහන්සේ කියපු නිසා පිළිගත්තේ සද්ධාව එතනයි තියෙන්නේ. අන්න සද්ධාව විදර්ශනා නුවණින් ලක් කරනකොට අන්න සද්ධාව ආකාරවතී සද්ධාව බවට පත් වෙනවා. මොකද ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සද්ධාව වැඩෙන්න ඕනේ පින්වතුනි. ප්‍රඥාව මෝදු කරගෙනයි. සද්ධාව විතරක් වැඩිලා වැඩක් නැහැ. මෙතන මැද්දේ සතිය සිහිය තියෙනවා. සතිය සිහියෙන් යුතුව මේ සද්ධාව වඩවා ගන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි. අන්න එතකොට විදර්ශනා නුවණින් අපි සද්ධාව දිහා බලද්දී තමාගේ ඇස තුලින් තමා ධර්මයේ දකිනවා. තමාගේ ඇස තුලින් තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමස්ත ධර්ම විනයේ හරය ඵලය දකිනවා. එතන තමයි ආකාරෝති සද්ධාව. දැන් එයා හැරෙන්නේ නැහැ. යාව කාටවත් හරවන්න බැහැ පින්නතුනි. එතනයි අචල සද්ධාව ආකාරෝති සද්ධාව. එතකොට බලන්න මේ ඇස කියන කාරණය කොච්චර අනිත්‍යයි කියන කාරණය තමා තුලින් තමා දැන් දකිනවා මෙනෙහි කරනවා. මේ ඇසෙන් අපි ඉස්සෙල්ලාම දකින්නේ නැත්තේ කාගේ රූපෙද? අපි හැමෝම දැක්කේ පින්වතුනි අම්මා කියන රූපය. මේ ඇසෙන් අම්මා කියන රූපය දකිනකොට ඒ අම්මා කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? අවුරුදු 25ක 26ක 27ක තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැති. නමුත් බලන්නේ තරුණ අම්මා දැන් මේ වෙනකොට කොච්චරනම් අනිත්‍ය වෙලාද? කොච්චර ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙලාද? සමහර විට යා ලෙඩ ඇඳේ ඉන්න පුළුවන්. සමහර විට යා අංශභාගය හැදිලා ඉන්න පුළුවන්. සමහර වෙලාවට යා මැරිලා දිව්‍ය ලෝකෙක ඉන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට යා මැරිලා මනුස්ස දුවක් වෙලා ඉන්න පුළුවන්. සතර පා ඉන්න පුළුවන්. අන්න තමා තුලින් තමා දකිනවා අම්මා කියන රූපේ කොච්චරනම් අනිත්‍ය වූ දෙයක්ද කියලා. එතකොට ඒ අම්මා දැක්කා වූ ඇස දිහා බලන්න. එදා තරුණ අම්මා දකිද්දි මේ ඇහැ කොච්චර තරුණ ලාමක හුරුබූටි ඇහැක්ද? නමුත් දැන්